චිත්‍රපේපර් එක චිත්‍ර විෂය විභාගයේ අපිට තව කොටසක් අපිට තියෙනවා අංක 2 කියන කොටස අපි ඒ කොටස සම්බන්ධ වෙමු අපි දරුවෝ. හොඳයි දරුවෝ. මෙතනත් අපිට මතක තියාගන්න ඕනේ කාලේ පැය 2යි සමහර කාලෙකට අපිට දරුවෝ. දැන් බලන්න. සියල්ල බලන්න ඕනේ. කාලය පැය 2යි චිත්‍ර තුන්වෙනි කොටසෙන් අපට දක්වලා ලැබෙන්නේ ඊට ආකාරයෙන්ම අපට තියෙනවා ඔබ පිළිපැදිය යුතු නිත්‍ය චිත්‍ර එකක පමණ ඔබ ඇදියෙත් එකක් අඳින්න. මේ අපට තියෙන ක්ෂේත්‍ර කොටස් තුනක් තියෙනවා අපට. එකක් තමයි ද්‍රව්‍ය චිත්‍ර සංරචනය, අනිත් එක තමයි මෝස්තර, අනිත් එක තමයි ග්‍රැෆික්. චිත්‍ර සංරචනය එතකොට මතක තියාගන්න දරුවනේ ආකොටසේ යට තියනවා චිත්‍ර සංරචනය. ඊළඟට යනවා මතක තියාගන්න මෝස්තර. ඊළඟ කොටස යනවා ග්‍රැෆික් කියලා කොටස. එතකොට මේ කියන කොටස් තුනෙන්ම එකයි යන්නේ. අර ආකාරයේ පැස්ටල්, දියසායම් අපිට ඕන මාධ්‍ය භාවිත අතේ නොගෑවෙන ඊට පස්සේ අර අපි ඉස්සෙල්ලා සඳහන් කර ආකාරයට මේ කියන නිර්ණායකයන් අපි පිළිපදින්න ඕනේ. ඒ අනුව තමයි අපිට මේ කියන කොටස් වලින් අපිට එක් මාතෘකාවක් පමණක් තෝරාගෙන වර්ණවත් චිත්‍රයක් අපිට නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. නැත්නම් අපි පැස්ටල් වගේ දේවල් එහෙම ගෑවෙන්නේ නැහැ නේ පුතේ. හරි. හොඳයි අපි සර් මාතෘකාවට යමු අපි. මාතෘකාවට ඉක්කමු. और आप लोग मुझे सदा आप और से ना और से आप लोग ඔබ අඳින යුත්තේ එක චිත්‍රයක් පමණයි. ඔබේ විභාගාංක ආධාර ප්‍රශ්නාංකයේ උත්තර පත්‍රයේ වෙන් කර ඇති ස්ථානයේ පැහැදිලිව ලියන්න. උත්තර පත්‍රයේ විභාග ශාලාවකට බාර දෙන විට වියලේ තිබිය යුතුය. තෙත් චිත්‍රයකට ඇලී තිබීම ඔබට අවශ්‍යදායක විය හැකිය. දියසාය, පෝස්ටම්, සාය පැස්ටල් ඇතුළු වතේ නොගෑවි නොවන වර්ණ මාත්‍යක් වර්ණකින් සඳහා භාවිතා කළ හැකිය. ඒ වගේම ඇඳීමේ සුදු කඩදාසි අවශ්‍යයිද ටිෂු කඩදාසි අපේන ගන්න වැදගත් කරලා අපට ඕන මොස්තර අඳින අයට කඩදාසිය ටිෂු කඩදාසියක් වෙනවා අපිට අමතරව සපයනවා කියන එක අපි දරුවෝ මතක තියාගන්න ඕන. ඒ අනුව කොටසින් හෝ ආකොටසින් ඊ කොටසින් එක්මාත්‍රකාවක් පමණ මේ සියලු කොටස් වලින් එක්මාත්‍රකාවක් පමණක් තෝරාගෙන වර්ණවත් චිත්‍රයක් නිර්මාණය කරන්න හැකියාව තියෙනවා කියන එක අපි දරුවෝ මතක තියාගන්න ඕන. වැදගත්. අපි අමුසලේන බලමු අපේ පරණ කොටස ආකොටසේ චිත්‍ර සංරචනය. සංරචනය කියලා කියන්නේ මේ ගොනු කෙරේ සම්පින්ඩණය කියන එක තමයි කියන්නේ. එතකොට එයාට තේදී අපිට මාතෘකාව හතරක් ලැබිලා තියෙනවා. යම්කිසි තේමාවක් ඔස්සේ අපට චිත්‍රයක් නිර්මාණය කිරීම තමයි ඒක දක්නට ලැබෙන්නේ. එතකොට මොනවද මේ තේමාවන් කියන එක වැඩගත් වෙලා තියෙන්නේ. විශේෂයෙන් පොහොතා ගමේ පන්සල. අපි ජන ජීවිතයේ අපි අත්විඳින දෙයක්, අපි දැකපු දෙයක්. අපි සම්බන්ධ වුණ දෙයක්. අපේ අත්දැකීම් බව. පරිසර ස්වභාවය. එතකොට මිනිසුන්ගේ ක්‍රියාකලාපයන්. අඳුම් පැලඳුම් වෙන අපේ සංස්කෘතික අංගයක් නේද? එතකොට ඒ කියන පසුබිම සම්බන්ධව අපිට චිත්‍රයක් නිර්මාණය කරනවා කියන එක ඊතරම් අපහසු කාර්යයක් නෙමෙයි. අධ්‍යක්ෂකයන් බහුලයි අපි විදලා තියෙනවා, දැකලා තියෙනවා. එතකොට අපේ විශේෂයෙන් මතක ඉලිමාලේ දිවා ආහාරය කරන වන්දනා නඩය. එතකොට අපි වන්දනාවක් කියනකොට නඩයක් කියලා කියන්නේ කණ්ඩායමක් කියන්නේ. ඒක මතක තියාගන්න. එතකොට ඒතර හැසිරෙන ආකාරය අපි සාමාන්‍ය දිව ආහාරයක් ගන්නකොට කොහොමද? එක තැනකට ඉලිමාන වාසස්ථානයක ගංගාවක් ඇරදුලක් ගන්න මේ වගේ පරිසර සුන්දරත්වයක් තිබෙන ස්ථානයකට අපි යනවා. එතකොට එතන තියෙන ස්වභාවය හැමෝම වන්දනාවක් ගිහිල්ලා ආහාර ගන්න දවස අවස්ථාවක් වුණොත් අපට එතන පොඩ්ඩක් අපට තියෙන විවේකයක් නැහැ කලබලකාරී නේද? කතා කරනවා, ඒකට කණ්ඩායම් වශයෙන් ඉන්නවා, සිරි නරඹනවා නේද? අපේ අඳුම හැයිත්තම් පිළිබඳව සියල්ල ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. මම මේ සම්බන්ධ රූපසටහනක් පෙන්නන කීපයක් හේනක අස්තර නෙලා ගන්න කොමිගේ දෙන්නේ. ඒක හේනක් කියන මොකද්ද? එතකොට මේ පසුබිම භෞතික පසුබිම ගැන අවබෝධයක් වනාන්තර ප්‍රදේශයක මේක තියෙන්නේ. එතකොට අපට මේ ප්‍රශ්න නෙලන්නේ කෙසේද? ඒ අධ්‍යක්ෂකව අපිට තියෙනවා.
ලබපු අපි දැකපු දේවල් අපිට තියෙනවා. ඒ මොනොත් තමයි අපිට තාත්වික නිර්මාණය කරන්න පුළුවන්. ගෝවීන්ගේ ස්වභාවය, ක්‍රියාකාරකම් වල ස්වභාවය. ඊළඟට අනිරන්තරව සංචාරක පිරිසක්. මේ අවිද්‍යාව විශේෂ සංචාරකය. නරඹීමට සංචාරකයන්ට විදේශිකයෝ ඉන්න පුළුවන්. දේශීය ජනතාව ඉන්න පුළුවන්. කවුද නරඹන්නේ මෙතන වැඩ රාංචුව රැලක් කියලා කියන්නේ. අලි රැලක් කියන අටුම ගානේ 5-6ක් අතන් ඉන්නවා. එතකොට ඒ තුල සම්පින්නණය කිරීම. ඔව් තන්තර විසිරලා ඉන්න කණ්ඩායම් පස්සේ දිනට ගොනු කිරීම කෙසේ? මෙන්න මේ කියන ලක්ෂණ අන්තර්ගත වෙන්න ඕනේ. අපි බලමු රාගේ සම්පින්න අපේ චිත්ත සංරචනයේ අපට දක්වන විශේෂ ලක්ෂණ. ලකුණු දෙකේ ප්‍රවණතාවය අපි ගැන කතා කරමු. අය වඩා බලමු මේ සම්බන්ධව චිත්ත සංරචනය සම්බන්ධව කටයුතු කරන අපේ දරුවනේ ලකුණු දෙකේ නිර්ණායක ගැන කතා කරන විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. තෝරාගත් මාතෘකා ප්‍රකාශ කිරීමේ ඊට උචිත වාතාවරණය පරිසරය ප්‍රකාශ කර ඇති අයුරු. අන්න ලකුණු 6. දැන් පොහොදා පන්සල ඉලිමහන් දිව ආහාර ගන්නා වන්දනාවක් නම් කෙසේද? ඊගාස රේඛා හැඩතල ඇසුරේ මානවරු ඇතුළු සියලු හැඩතල තලයේම සම්පින්දනය කර ආකාර. එන මානවරු අවශේෂ අංගය ලකුණු 6. ඒ වගේම සිද්ධාන්ත භාවිතා පිළිබඳ අවබෝධය පරිමාණයේ පරාලෝකයේ ත්‍රිමාණ ලක්ෂණ අස්මට මහා ප්‍රකාශන භාවිතය ලකුණු 6. ඒ වගේම වර්ණ භාවිතය දක්වා ඇති කුසලතාවය. වෝටකල නම් වෝටකල, ඒ වගේම නම් පැස්චර් නම් පැස්චර්. අනුගමනය කරති ශෛලිය හා සමස්ත නිමාව. අන්න මතක තියාගන්න. ලකුණු 6. එහෙනම් මතක තියාගන්න 6 වරක් 5 කීයද? 30. ලකුණු 30. ඔබේ බලාගැනීමට තියයි මේ කොටස් වලින් චිත්‍රයකට තියයි 40. මතක තියාගන්න. අපි යමු එහෙනම් පොඩක් ඉන්නස. ඊට පස්සේ අපි යමු මොස්තර කොටසට. මොස්තර කොටසේ අපට දක්වනවා සාම්ප්‍රදායික ඒකක භාග ඕවලාකාර පිටතර බන්දේසිය. කැටයන් කියන සුදු සරසිලා. විශේෂ සාම්ප්‍රදායික සරසිලා. මාතෘකාවේ තියෙන අපට නිර්මාණය කළ යුතු ඒ අවශ්‍ය කර්ම සාම්ප්‍රදායික සරසිල වෙනවා. ගල් බින්දු ආරින්ගෝ දෙපඩ සුලි වැල ඕකේ දේවල් අපිට ගන්න 50 පෙති මොස්තර ගන්න පුළුවන්. ඒ වගේම මහානකරේ ඕවලාකාර බන්දේසිය. ඕවලාකාර බන්දේසිය. අන්න පිටතරයක්. තමයි බන්දේසිය. අන්නේ. කැටයන් පිසුදු සරසිල්ලක් සරසුම් කර නිර්මාණය. අපට අඳින්න තියෙන්නේ. එහෙනම් මේ කියන මාතෘකාව උචිත වෙනවා. ඒ සිද්ධාන්ත අන්තර්ගත වෙනවා. එහෙනම් මොකද්ද සාම්ප්‍රදායික ඒකක භාවිතය? විශේෂ ඕවලාකාර හැඩය. ඕවලාකාර හැඩය. මේකෙන් ලක්ෂණ දක්වන්න ලැබෙනවා. ඒ තුළ අපට සුදුසු සරසිල්ලක් සරසුම් කරන නිර්මාණය. සරසුම් කරන්න ඕන. මතක තියාගන්න. ඒතකොට මෙන්න මේ කියන ලක්ෂණ අන්තර්ගත වෙනවා. එහෙම වුණත් තමයි අර අපට හම්බෙන නිර්ණායක ලකුණු 6 හම්බෙන අර කොටස් පහට අපිට අරුම මතක තියාගන්න ඕනේ ලකුණු ලැබෙයි. හොඳයි. ඊට පස්සේ අපි එසදායි භාවිත කරන වර්ණ මොනවද? පිත්තල බන්දේසිය අපි දරුව දැක්ක දැන් ඉස්සෙල්ලා අර පිත්තල භාජනය නිර්මාණය කර දින ආකාරය. කෙසේද කියන්නේ? අන්න මතක තියාගන්න. ඒතකොට වර්ණ භාවිතය වැඩගත් වෙනවා. වර්ණ භාවිතය සකස් කර තියෙන ආකාරය කෙසේද කියන එක වැඩගත් වෙලා තියෙනවා. ඒක විශේෂයෙන් අවධානය යොමු කරන්න. එතකොට සමස්ත නිමාවට මේ මූලික සිද්ධාන්ත සියල්ල අන්තර්ගත වෙනවා. විශේෂ කෘතිය ලකුණු ලබා ගන්න හැකි ලකුණු 30ක් කියලා උපරිම ලකුණු මට්ටම. ඊට පස්සේ ඒකකේන්ද්‍රීය විහිදිය යන පැති 8ක් වූ අන වැඩගත් වෙලා ඒකකේන්ද්‍රීය විහිදිය යන පැති 8ක් වූ කුඩරෙද්දක් සබා. දැන් පාරක් විභාගය ගන්න කරන කුඩරෙද්දක් කරලා දෙනවා. හැබැයි කුඩරෙද්දක් කරලා දෙන්න මතක තියාගන්න අපේ දරුවෝ සම්පූර්ණ වෙන ආකාර. මේ වගේ සම්පූර්ණම පොලේ තමයි අදලා තිබුණේ. ඒක කුඩරෙද්දක් නෙමෙයි. අපි කුඩරෙද්ද අඳලා දිනක වෘත්තාකාර හැඩලා අපිට ඒ ආකාරයෙන් ඒ හැඩතල උපයෝගී කරන තමයි නිර්මාණය කරන්නේ. එහෙනම් වෘත්තයක් අපි ගන්නවා
ඒකකයෙන් ගෙනම් මෙන්න කියන කොටසට එන්න ඕන. ඒතකොට අර කියන මෙන්න මේ ආකාර නැම්ම එන්න ඕන. මේ මුරට මුර රෙද්දක් වගේ අපිට පේන්නේ අපිට. මේ කියන ස්වභාවය තියෙනවා. මුර රෙද්දේ ස්වභාවය අවබෝධ කරගන්න. ඊට පස්සේ ඊට එළියේ යුතු සැලසිලි මොනවද? අපි කියන සමහර වෙන්න පුළුවන් තරුණ කාන්තාව. කාන්තාවගේ කුඩයක් සඳහා නිර්මාණයක් කරනවා. කුඩා ළමයෙකුගේ. ඒ වගේ අපිට වෙනද පොඩි අපිට තියෙනවනේ විවිධ මට්ටම් මානුව අපිට කුඩ තෝරගන්න හැකියාව තියෙනවා. මැටි බියේ කෙනෙක් ගිහිල්ලා යෞවන මට්ටමේ දරුවෙක් වගේ කුඩයක් ගන්නේ නැහැ නේද? එයාට ගැළපෙන කුඩයක් එයා තෝරගන්න. රටා තියෙනවා නේද? අපි ඉස්සරහ රූපරාම වල සම්බන්ධ කරගමු. ඒක කේන්ද්‍ර වීර්යය. දැන් මෙතන තියෙනවා පැති 8ක් වූ කුඩ රෙද්දක් සඳහා ලංකාවේ. ඒකවල මතක තියාගන්න මේක එක කොටසක් අඳින්න ඕන. මේ කියන එක කොටසක් හරියට අල්ලගත්තා නම් අපිට පුළුවන් මේ කියන සැලසිලි අපිට දාගන්න හැකියාව තියෙනවා. මේක තමයි ගාගෙන යන්නේ. උදාහරණයක් දැන් මේ රූප දකින්නකොට ඒ වඩා පැහැදිලි වෙයි. කොහොමද වර්ණ භාවිතය? කුඩ රෙද්දේ විශේෂයෙන් වෙනද පොළ ආකර්ෂණීයතාවයක් තියෙනවා. මේවා අපි වෙනද පොළෙන් ගන්න යනවා. එතකොට මේක සැලසුම් නිර්මාණය මොස්තර කරන කතා කරනකොට භාණ්ඩයක් අපි ගන්නවා අපිට සිත් ගන්න අසුරු. රටාව පස්සේ බලන්න. හැබැයි ආකර්ෂණීය වර්ණ රටාවක් තියෙනවා. ඒක තුල අපිට ආකර්ෂණය වෙනවා. රටාව වැඩගත් වෙනවා. මොස්තර තුල වැඩගත් වන්නේ නැහැ. ඒවා සියල්ල අවබෝධ කරගෙන තමයි දරුවනේ අපි මේ වගේ නිර්මාණයක් අපි සැලසුම් කරන්න ඕනේ කියන විශේෂයෙන් මතක තියාගන්න. ඊළඟට අපි කතා චීතරද්දක් සඳහා ව්‍යාප්ත මොස්තරය. අඟල් 9 ප්‍රමාණය කොටස් 5 පෙති මලක්. අන්න අපිට මලක් අඳින්න 5 පෙති මලක පෙති 5ක් තියෙනවා. ප්‍රමාණයක් අපිට තියෙනවා. ව්‍යාප්ත වෙන්න ඕනේ. චීතරද්දක් වෙන්න මේව අවබෝධ කරගන්න. චීතරද්දක් ව්‍යාප්ත මොස්තරය අඟල් 9 5 පෙති මලක් කොලයක් තියෙන මේව අන්තර්ගත වෙන්නේ. මේවට ලකුණු ලැබෙන මොන නිරායක. එකයි වැඩගත් වෙන්නේ අපිට. ප්‍රශ්නය නිරාකදීව කියවලා අවබෝධ කරගැනීම මේවට ලකුණු ලැබෙනවා. මේ කියන දේවල් අඩම් වෙලා තියනවාද? අපිට ලකුණු යම් කිසි මට්ටමක් ගන්න ඒවට එකතු කරනවා. ඒ තුලින් අපට අර ඉහළතාවයට යන්න පුළුවන්. අන්න මතක තියාගන්න. ඒ වගේම නව නිර්මාණයකුත් වෙන්න ඕනේ. අපිට කියලා තියෙනවා ව්‍යාප්ත ආකාරය පිළිබඳ සැලකීමක් ගන්න. පැතිරියන. එතකොට මම මේ සම්බන්ධව මොස්තර ඇඳීම සම්බන්ධව චීකරදියක් සමග සිද්ධාන්තයක් අපි ගන්නවා. චිත්‍රයක නිර්මාණ කරන්න පොතේ මේවා පින්තාවල ප්‍රින්ට් කරන ආකාරය එකකට එකක් ගැලපෙනවා. මේ රූපේ මෙහෙම ලැබුවට පස්සේ චිත්‍රෙදි මේකට එකක් ගැලපෙනවා. අපි දන්නේ සිද්ධාන්තය අද. අද පුතා කරලා තියෙනවා. අපි ඒක නැවත පැට්ටිකල්ලේකින් අපි නැවත කරමු අපි. එතකොට මෙන්න මේ කියන චිත්‍රෙද්ද කරන් අපි දන්නවා මල් මොහොතවල ලොකුයි. දැන් ඉතින් අත්තම්ම අඳිනවනේ චිත්‍රෙදි නේද? සමහර කල කුඩා මල් තියලා බහුල ගත්තොත් ලොකු මල් තියෙනවා. නේද? හැබැයි මතක තියාගන්න අවකාශයක ළඟින් තියෙන්නේ. එහෙම නේද තියෙන්නේ? කඩ ලොකුවට ලස්සන විචිත්‍රවත් වූ වර්ණ. ඒ වගේම මතක තියාගන්න ඒ සඳහා පසුතල සඳහා නිල් පාට, තද නිල් අඳුරු වර්ණ දාගන්න තියෙනවා. කලිය දාගෙන තියෙනවා. රතු පාට තියෙනවා. ඒ තුල කොහොමද වර්ණ ගැළපීම? දැන් අපට වෙනද පොලේ ගියාම රෙදිසාප්පුවට ගියාම චීත්‍රෙ දැක්කම අත්තම්මට ගන්න ගියා මොකක් ගන්න කියලා හිතන්නේ. අයියෝ හැම එකටම යනවා. ඒතරම් අපේ සමීපයි. රටාව විවිධ රටාව වර්ණ සංකලනය අනිවාර්යයෙන් වැඩගත් වෙනවා. මොහොතල කියලා කියන්නේ චිත්‍රකලාවේ ඉතාමත්ම වැදගත්ම කොටස. හොඳ අවබෝධයක් තියෙනවා. හොඳ හැක් තියෙනවා. මතක තියාගන්න ආයතනයක උනත් මොහොතල ශිල්පියක් කියලා කියන්නේ ඉජලම. අපිට මොරේදී ෆැක්ටරිස් කියලා ගාම්ස් දිනවනේ. ඒ වගේ නිර්මාණ සැලසුම් ශිල්පියා හදවත එතන. යා තමයි එතන හම්බ කරන්නේ. යා ඒක සම්පත. යා නිර්මාණය කරන දේ තමයි මුදල් ගලාගෙන එන්නේ. ඒතකොට මතක තියාගන්න චිත්‍රකලාවේදී මොස්තර කියලා කියන්නේ තාමත් වැදගත් කොටස. ඒතකොට මතක තියාගන්න චිත්‍රෙදී කොහොම නිර්මාණය කරනවා මේ සිද්ධාන්ත අපි කතා කරන රූප රාමුවක් අපි බලමු. ඒතකොට මෙයා පැහැදිලි වෙනවා. අපි අනුසර ග්‍රැෆික් කොටස. අපිට ග්‍රැෆික් කියන කොටසේ අපිට තියෙනවා අපිට බොහොමයක් අපිට හම්බෙන්නේ පොත් පිටකවල පෝස්ටර් ඒ වගේ ලේබල් නිර්මාණය කිරීම සම්බන්ධව අපිට මේ කොටසේ අපිට හම්බ වෙලා තියෙනවා.
නව නිර්මාණ සමාජය තුළ අපිට මේ කියන දේවල් බොහොමයක් අපිට දක්වලා තියෙනවා. මේවා අරුම පුදුම දේවල් නේ. අපේ මේ කියන ප්‍රැක්ටිකල් එකේ 3 වෙනි කොටසේ තියෙන දේවල් අපිට මේ බාහිරව අපිට පිටින් මවා ගන්න ඕන දේවල් නෙමෙයි මේවා අපිට. නිතර අපි දකින දේවල්. අපි අසුරු කරපු දේවල්. අත්විඳපු දේවල්. ඒකයි වැදගත් වෙන්නේ. දැන් අපිට අපේ වීරයෝ නම් ඉන්න ළම පොතක් සදා පිටකාරයන් නිර්මාණය කරනවා. දැන් සමහරක් වෙලාවට වෙනකොට ගියාම අපි පොත් ගන්නවා කතාවලින් අපිට වැදගත්. චිත්‍රය දැක්කම පොත ගන්න හිතෙනවා. දුදු කියවට අපිට ඊතරම් සමීපයි. නේද? අපිට ඊතරම්ම සමීපයි. මෙතන අපේ කතාවේම අපේ වීරයෝ. එහෙනම් මේ චරිත අදාළ කතාවට අදාළ සංසිද්ධියක් අපිට කවරේ තියෙනවා. දැන් අපි දන්නා පුරා කාලේ අපි කියපුවා පූල් හොරා කරන්නේ නේද? අපි දන්නා කාරණා මේ පූල් ගෙඩියක් කරේ යනනම් ඉස්සරහා හොරා එන හොරාගේ මුණක් ඇඳලා දෙනවා. එහෙම නේද? ගමරාල පිටිපස්සේ මොකද අර බෙල් එකක් බලාගෙන එනවනේ ගන්ටාත් වල. අනපූර්ව. අතුලාන්තයේ කතන්දරේ තියෙන්නේ යම්කි සංසිද්ධියක් අපිට පෙන්නලා තියෙනවා. අපට රුචිකත්වයක් ඇති වෙනවා. චිත්‍ර ශිල්පියා කියලා කියන්නේ විශාල කාර්යභාරයක් ඉටු කරන හොද්දේ. මතක තියාගන්න. මේ අපේ වීරලා ළමා දැන් මෙතන වැඩ කරන ළමා පොත ළමයින්ට. එහෙනම් අපි චිත්‍රය අඳින්නත් ඕනේ ළමා මනසට ගෝචර කරන ආකාරය. ඒක වැදගත්. ළමා මනසට ගෝචර වන ආකාරයෙන් නිර්මාණය කරනවා. වර්ණයේදීමත් එසේද. වර්ණ තීරීමේදී අපි උදා ළමයාට කරපෙන වර්ණයේදී රූප හැසිරවීම අක්ෂර භාවිතය සියල්ල වෙනස් වෙනවා. ඒකයි වැදගත් වෙන්නේ අපිට අර. චිත්ත ශිල්පියාට කියන්නේ නිකම්ම මොසෙන්නේ කොලයක් අපිට අඳුන කොලයක් අත්දැකගෙන ඔව් හොඳ පරිචයක් තියෙනවා. හොඳ පරිචයක් තියෙනවා. අනේ මට කියන්න. එතකොට මෙන්න මේ ආකාර නිර්මාණය කරනවා. පොතක් වල නිර්මාණය කරන උත්සාහතර තියෙනවා. එහෙම නේද? යෙදී වර්ණ ප්‍රමාණ ගැළපීම් සියලු කොට වැදගත්. මේක print කරන්න නිර්මාණය. ඊළඟට කොරෝනා කියන්නේ අපි වැළකීම. වර්තමාන කාලීන අර එක දෙයක් උදාසනයක් නේ. බියෙන් අපි වැළකුම් නැහැ. සමාජයේ දැනුවත් කිරීම අලංකාර පෝස්ටරයක් කියලා කියන සමාජ දැනුවත් කරලා අපි උදම් දෙනවා. ඒක පෝස්ටර් එක තිබියතු ලක්ෂණ මොනවාද කියන අපිට අවබෝධයක් තියෙනවා. නැතුව බෑ. වාක්‍යයක් තියෙනවා. අදහසක් තියෙනවා. අදහසේ ඒ කියන්නේ වේගයක් තියෙනවා. වර්ණ කිරීමේ තියෙන්න ඕනේ ප්‍රවණතාවය. සංකේත හසුරු වීම තියෙනවා. සංකීර්ණ විය යුතු නැහැ. බයිසිකලේ යන ගම කාර් එක යන ගමක් තමයි පෝස්ටේ දිහා බලන්නේ. ඒකලා අපි ග්‍රහණය කරගන්න. සංකීර්ණත්වයක් නැහැ. වටනයක් තියෙනවා. රූපයක් තියෙනවා. නේද? බෑඩ් වර්ණ ටිකක් සරල භාවයක් තියෙනවා. සරල භාවය තුළ පණිවිඩේ වේගවත් භාවය කියන මේ කියන අසංගය. හොඳයි. අපි ඉන්ටර්වල් එක ළඟයි තාපොත් කොටසක් තියෙනවා. ඊළඟ අපි මේ ප්‍රෝග්‍රෑම් එක බලමු. අලුතින් වෙලකොන නේද මිස්ස පළතුරු බෝතලයක සුසු අලංකාර ලේබල් එක. මිස්පු අපිට දිනන පළතුරු බීම තුන විවිධ වෙනද මොලේ තියෙනවා. අන්නාසි ඔය එක අපි දකිනවා එනේ පුතේ. අන්නාසි අපල් තියෙනවා, දූල් තියෙනවා, දොඩම් තියෙනවානේ. අපිට පුළුවන් මේ කියන දේ අන්න අපිට පුළුවන් ලේබල් එකේ ප්‍රමාණය ඔබ දැන් දැනුවත් වෙන්න ඕන. ඔබයි චිත්‍ර ශිල්පියා, ඔබයි නිර්මාණ ශිල්පියා මෙන්න ප්‍රමාණය. එහෙනම් රූපේ වැඩගත් තියෙනවා, ප්‍රකාශය වැඩගත් තියෙනවා, අවශ්‍ය ද්‍රව්‍ය ටික තියෙනවා. ඒ වගේ සැබෑ ස්වරූපේ වර්ණ සංකලනය වැඩගත්. මෙතන අපිට තියෙනවා නාමයක් දැන් අපිට පුළුවන්. රූපීස් වගේ විවිධ. ඒතකොට වර්ණ අක්ෂර භාවිතයේ කලාත්මක භාවය වැඩගත්. මේ අනමතක තියාගන්න. මේ සියල්ල කාටද? අපි යොමු කරන්නේ සමාජයේනේ. එතකොට යා මේක දැක්කලා මේක අවබෝධ කරගන්න මෙහෙමයි කියන්නේ. මේ තීරණේ මොනවද කියන්නේ? රූප සටහනක් අපිට තියෙනවා. අපි මෙතෙක් වෙලා කතා කරා අපි තුන්වෙනි පේපර් එක සම්බන්ධව තමයි අපි ධර්මනේ කතා කරන්න ලැබුවේ. තුන්වෙනි පේපර් එක අපි කතා කරා කොටස් තුනක් යටතේ කතා කරා. යානුව චිත්‍ර සංරචනය, මෝස්තර, ග්‍රැෆික් කියලා අපි කොටස් තුනක් කතා කරා. ඒතර මේ කොටස් තුනේ විශේෂ ලක්ෂණ මොනවද කියලා කතා කරා. ඒ වගේම ප්‍රකාශන නැත්නම් අපි චිත්‍ර සංරක්ෂණය කියන කොටසේ අපි ලකුණු ලබා ගැනීමේ නිර්ණායක සම්බන්ධව අපි සාකච්ඡා කරන්න ලැබුවා. ඊට පස්සේ අපි බලමු මෝස්තරාංශය සහ ග්‍රැෆික් අංශයේ
ලකුණු ලබා ගැනීමේ නිර්ණායක කෙසේ සකස් කර තිබේද කියන එක විශේෂයෙන්ම අපේ දරුවන්ට ඒ සම්බන්ධ යම්කිසි අවබෝධයක් තිබුණොත් අපට ඒ කියන කොටස් වල චිත්‍ර තෝරා ගන්න දරුවන්ට ඉහළ ලකුණු ප්‍රවණතාවයක් ලබා ගන්න හැකියාව තියෙනවා කියන එක අපේ දරුවෝ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. දැන් ලකුණු දීමේ නිර්ණායක ගැන කතා කරනකොට විශේෂයෙන්ම මෝස්තර අංශය අපි සම්බන්ධව පොඩ්ඩක් යම්කිසි දැනුමක් ලබා ගමු. ඒ අනුව මාතෘකාවට අදාළ නිර්මාණකාරී උචිත අයුරින් නවතාවයකින් යුතුව සැලසුම් කිරීමේ හැකියාව. එහෙනම් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ නිර්මාණකාරයට උචිත අයුරින් නවතාවයකින් යුතුව මේ මෝස්තරය නිර්මාණය කිරීම. ඒ සඳහා ලකුණු 6ක් ලැබෙනවා අපට. ඒ වගේම පාරිහාරික අවශ්‍යතාවයන්ට ගැළපෙන බව හා කර්මාන්තයන්ට උචිත බව. තමත් වැඩගත් කොටස. පාරිහාරික අවශ්‍යතාවයන් හඳුනාගෙන අන්න. ඒ වගේම කර්මාන්තයන්ට උචිත බව. ලකුණු 6. රේඛා හඩතල අර්ථවත් යොදා ගැනීමේ හැකියාව. රේඛා සහ හඩතල අර්ථවත් යොදා ගැනීමේ හැකියාව. ලකුණු 6. උචිත වර්ණ යොදා ගැනීම හා භාවිතා කිරීමේ කුසලතාවය. වර්ණ යොදා ගැනීම හා භාවිතා කිරීමේ කුසලතාවය. ලකුණු 6ක් ලැබෙනවා. අවසානයේ විචිත්‍රත්වයේ තමත්කාරත්වය හා නිර්මාණයේ සාර්ථකත්වය. තව ලකුණු 6ක් ලැබෙනවා. එහෙනම් අපි දරුවෝ මතක තියා ගන්න ඕනේ කොටස් 5ක් යටතේ අපට ලකුණු 6 වැගෙන් ලැබෙනවා. ඒ කියන්නේ සමස්ත ලකුණු එකතුව ලකුණු 30යි කියන එක මතක තියා ගන්න ඕනේ. නැවත සඳහන් කරන්නම් පළවෙනි නිර්ණායක යටතේ මාතෘකාවට අදාළ නිර්මාණකාරක උචිත අයුරින් නවතාවයකින් යුතුව සැලසුම් කිරීමේ හැකියාව. ලකුණු 6. දෙවැනි නිර්ණායකය පාරිහාරික අවශ්‍යතාවයන් වලට ගැළපෙන බව හා කර්මාන්තයට උචිත බව. කර්මාන්තයට උචිත බව. ලකුණු 6. රේඛා හැඩතල අර්ථවත්ව යොදා ගැනීමේ හැකියාව. අංක 3 යටතේ. ලකුණු 6. අංක 4 උචිත වර්ණ තෝරා ගැනීමේ හා භාවිතා කිරීමේ කුසලතාවය. ලකුණු 6. පස්වන අවස්ථාව විචිත්‍රත්වයේ චමත්කාරත්වය හා නිර්මාණයේ සාර්ථකත්වය. ලකුණු 6. සියලු ලකුණු 30යි කියන එක මතක තියාගන්න සමස්ත ලකුණු සංඛ්‍යාව. ඒ වගේම මතක තියාගන්න ග්‍රැෆික් කියන කොටසේ අපට මේ ආකාර නිර්ණායක තියෙනවා කොහොමද ලකුණු ලැබෙන්නේ කියන එක අපට වැදගත් වෙනවා. එහෙනම් අපි බලමු දරුවනේ මාතෘකාව උචිතයි නවතාවයකින් යුතුව සැලසුම් කිරීමේ හැකියාව. එහෙනම් නවතාවයක් තියෙනවා සැලසුම් කිරීමේ හැකියාව. ඒ වගේම වාණිජ්‍යමය හා සංනිවේදන අවස්ථාවන්ට ගැලපෙනවා. දැනීමක් අත්කොට අපට ලේබල් එකක් වාණිජ්‍ය අවස්ථාවයි. පෝස්ටරයක් ගත්තොත් සංනිවේදන අවස්ථාව. අනුමතක තියාගන්න. මුද්‍රණයට උචිත බව. ඒ කියන්නේ අපි චිත්‍රයක් ගත්තොත් මුද්‍රණය. උචිත බව. දොර ලකුණු 6. රේඛා හැඩතල අර්ථවත් යොදා ගැනීමේ හැකියාව. රේඛාව අර්ථවත් යොදා ගැනීමේ හැකියාව. උචිත වර්ණ තෝරා ගැනීමේ භාවිතා කිරීමේ හැකියාව. මේ නිර්ණායක සියල්ලට ලකුණු 6. විචිත්‍රත්වයේ චමත්කාරය හා නිර්මාණයේ සාර්ථකත්වය. අවසානයේ අපි කතා කරන ලකුණු 6. එතකොට සමස්ත ලකුණු එකතු 30යි කියන එක මතක තියාගන්න ඕන. එහෙනම් කොහොමද මේ නිර්ණායක සෑදී තිබෙන්නේ? ඒ නිර්ණායකයන් අනුගතව තමයි අපට විභාගයේදී අපි ප්‍රතිපාපි පිළිතුරු පත්‍ර බැලීමේදී ගුරුවරු ලකුණු දෙන්නේ. ඉන් පරිබාහිරව යමු වෙන්නේ නැහැ. ඒක නිසා මේ නිර්ණායකයන් අපට වැදගත් වෙලා තියෙනවා. පාසල් ශිෂ්‍යයාට අපි දැනගෙන ඉන්නවා. එතකොට අපට නිවැරදිව ලකුණු ප්‍රවණතාවයේ ලබා ගැනීමට හැකි නිසා අපි කියනවා උසස් තත්වයේ අපට චිත්‍රයක් නිර්මාණයක් ගොඩනගා ගන්න පුළුවන් විභාගයේ සඳහා. අපේ ප්‍රධාන පරමාර්ථය වන්නේ විභාගයේ විශේෂතාව විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට. එනම් මේ කියන නිර්ණායක වැදගත් වෙලා තියෙනවා. ඒවා අපි දැනගන්න ඕනේ. ඒකයි මම විශේෂයෙන්ම මගේ පුතාලට සඳහන් කරේ. අපි එහෙනම් අපි රූප සතහන් ඇසුරු කරගෙන මේ කිව්ව චිත්‍ර සංරචනය, ඒ වගේම මෝස්තර, ග්‍රැෆික් කියන කොටස් අපි අධ්‍යයනයේ දෙමු. අපට වඩා සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙනවා ඒ තුල. හරි දරුවනේ. හොඳයි බලමු අපි පළමු චිත්‍ර සංරචනය කියන කොටස ගැන කතා කරනවා. පොහොදා ගමේ පන්සල. මම ඉස්සෙල්ලා සඳහන් කරා අපි දක්ෂ සංසිද්ධියක් කියලා. ඒතකොට ඒ සම්බන්ධව මම යම්කිසි රූප සටහනක් පෙන්වන්න මම ගෙනල්ලා දිනවා. මට ඒක එකතුවක් හම්බෙච්ච කැලෙන්ඩර් එකකින් ඉවර සාමාන්‍ය මෙන්න මේ ආකාරයට.
මේක අපිට පැහැදිලිව පේනවා. මේක අපිට කොහොමද මේ ගාමීය පරිසරය රාත්‍රී කාලය හඳ පායලා තියෙනවා. ගමක තියෙන සුන්දරත්වය. කන්දක් උඩ තියෙන පඩිපැලක් තියෙනවා. පහන් වැටවල සකස් කරලා බුද්ධාලම්බන ප්‍රීතිය උපදවන ආකාරයට තමයි මේ චිත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. සදාවත් භාවය. එතකොට අපිට පන්සල පෙන්නන්නේ පන්සලම පෙන්නන්නේ අපිට හැබැයි මේ කියන සිද්ධාන්ත තුළ චරිත නිරූපණයේ අවස්ථාව තුළ අපිට අවබෝධ කරගන්න ඕනේ. සංකේතය පන්සල සංකේතවත් කර දෙන පඩිපෙළ පුන් කලස් තොරණක් අපිට පෙන්වලා තියෙන ඒ තුළ. අපිට ඕන අතීතයේ ඈතින් පෙන්වන්න පුළුවන් අපිට චෛත්‍යයක් තියෙනවා. පන්සලම අවශ්‍ය නැහැ. හැබැයි ඒකේන සංසිද්ධියකට අන්තර්ගත වෙලා තියෙනවා. කොට කාලවල. හැබැයි වැදගත් වෙන්නේ බලන්න මේක නිරූපණය පන්සල සංකේතවත් කරා චිත්‍ර ශිල්පියා විසින් මෙනවේ කියන කොටස. බෞද්ධාගමන සංස්කෘතිය මෙන්න මේකේ වෙසක් පොහොදා. ගමේ පොහොදා පහන් වැඩ සකස් කිරීම. මල් පහන් අරගෙන යනවා. පන්සල නෑ. හැබැයි තියෙනවා අපිට බැලුවලට අපි පන්සලක අවස්ථාවක් තමයි. සංකේතවත් කරා මෙන්න මේ කොට චිත්‍ර ශිල්පියා අනක තීක්ෂණ බුද්ධිය නිර්මාණශීලී අවශ්‍ය නැහැ. අර කියන පන්සලම ඕනේ නැහැ. ඒ කියන සිද්ධාන්තය අන්තර්ගත. රාත්‍රී කාලයක පසුබිම් ග්‍රාමීය පරිසරය. නවතාවය කියලා කියන්නේ. විශේෂයෙන්ම නවතාවයකින් යුතු නිර්මාණ ඉදිරිපත්. ශිල්පියාට තියෙනවා නිදහස. සිතන්න තියෙනවා. ඒ තුළ නව නිර්මාණ බිහි කරනවා. ඒකයි අර වැඩගත් වෙලා තියෙන්නේ. මම තව කොටසක් ගන්නවා අපි කතා කරා. හේනක අස්වල නැලන ගොවිගේ වීඩියෝ. හේන කියලා කියන්නේ ග්‍රාමීය පරිසරයක තියෙන වනාන්තරයක් ආසිය තියෙන අපි ගොවිතැන් ක්‍රමයක්. ඒතකොට මේ තුන අපිට දක්වන්නේ බඩේලු හේන. හේන සංකේතවත් කරා. හේනේ සංකේතය තමයි පැල. සංකේතවත් කරා. හේන සංකේතවත් කරා මෙතන. මෙන්න අස්වල නැලනවා. නෙලාගත්ත අස්වන්න ගෝණියට පුරවා ගන්නවා. බඩේලු හේන. බලන්න එතනද විවිධ ඉරියව් සාරාංශම් වැඩ කරන ආකාරය විවිධ වයස් මට්ටම් වල ඉන්න මහලු මට්ටමේ ඉන්න තරුණ මට්ටම වදුරු මට්ටමේ ඉන්න බලන්න චරිත ගලපේ චරිත මානව රූප ක්‍රියාකාරීත්වය බෞද්ධික පරිසරය සියල්ලවට නගා තියෙන ආකාරය මේකයි වැදගත් වෙන්නේ අපට මාතෘකාවට උචිත ලෙස රූප ගැල මානව රූප ගැලපේ වර්ණ කිරීම සිද්ධාන්ත අනුගමනයකින් පර්යාවලෝකණය ඈත පේනවා අපට. හේන් කියලා කියන්නේ ඈත පේන ප්‍රදේශ තියෙන්නේ. ඒ න්‍යායවල් කියන්නේ. මේ සියල්ල අන්තර්ගත. බලන්න අඳුම්කොළ මොහොතර දින ආකාර නිකම් බැන්නේ නැහැ. කීතරද්දේ ලක්ෂණ. ප්‍රත්‍යේක සාමයේ තියෙන. මේ බලන්න. මේවා අපි නිතර දකින්න නැහැ ගැටෙන දේවල්. චිත්‍ර ශිල්පී අමුතුවෙන් හිතන්නේ නැහැ. ඒවා තමයි. සර්වයි නැවිත් රූපත් කිව්වම ක්‍රියාකාරී. තරහ වුණ කරන්න ප්‍රෝග්‍රාමාදී නැතිවක් තියෙනවා. ඊට පස්සේ අපි කතා කරලා මතක තියාගන්න අපි දරුවනේ තව චිත්‍රයක් අපිට තිබුණා. එළිය මහල්ලේ දිව ආහාර කරන වන්දනා නඩය. මම ඉස්සෙල්ලා සඳහන් කරා වන්දනා නඩ කොහොමද අපි ට්‍රිප් එකක් ගියාම මොන වගේ ස්ථාන වලට ගිහලා මේ ආහාර ගන්න. අපට සාමාන්‍ය ප්‍රියජනක වෙන්න ඕන. සිතට ගන්නවා සුළු වෙන්න ඕන. අපට පරිසරයේ සුන්දරත්වයේ ස්වභාවය අපට අත්විඳිනවා. ඒක මොකද අපි විමසක ඉඳලා මේ යන්නේ නේද? එතකොට මෙන්න මේ කියන කරුණු කාරණා කෙරේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. දැන් බලන්න මේ මෙන්න මේ කියන රූප සටහන. බස් ආතර වාහන නවත්තලා තියෙනවා. ඈතින් වැවක් පේනවා අපිට. ඒ වැවක සංසිද්ධියෙන් කියන වැවක් පේනවා. පාරක් පේනවා. පවුලක අය ආහාර ගන්න අවස්ථාව. වන්දනා නඩියක් කියන මේ තව පහද අවශේෂ රූප දෙක මොහොම. ඒතකොට මේ තුල අපට අර කියන සංසිද්ධිය දක්නට ලැබෙනවා. ඒක වර්ණ ගැළපීම රූප ඇසරීම පරිසරය පරයාවලෝක ලක්ෂණ සිද්ධි මේ සියල්ල මේ තුන අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට චිත්‍ර සම්පින්ඩණය තුළ මේ කියන ලක්ෂණ අපට අන්තර්ගත වෙන්න ඕනේ. විශේෂ මානව රූප හැසිරවීම ක්‍රියාකාරකම් අන්තර්ගත වෙලා තියෙන්න ඕනේ කියන එක මතක තියාගන්න ඕනේ. ඒක බොහෝ රූප රාම අපට දක්න ලැබෙන ඒවා සම්බන්ධව එතකොට අපට යම්කිසි අවබෝධයක් අපට මේ රූප රාම ලබා ගන්නට මේ අපට දක්න ලැබෙන්නේ ග්‍රාමීය පරිසරයක අපට මේ දක්න ලැබෙනවා කුඹුරු වාසිකව ක්‍රියාකාරක අස්වන්න නිරාකරන මේ පාගන අවස්ථාව. ඒ වගේම මතක තියාගන්න කමතක ගොයම් රැගෙන ආකාරය.
පර්යාවලෝක ලක්ෂණ සිද්ධියේ නම් රීතිය අපට දක්වලා දෙනවා. ඈත අවකාශය පෙන්වා තියෙනවා. වර්ණ ගැළපීම කෙසේද කියන එක. ඊට පස්සේ මානව රූපවල ක්‍රියාකාරීත්වය. ඈතට වස්තුවක් කුඩාවන ආකාරය. අපි දන්නා පර්යාවරණ සිද්ධාන්ත මේ සිද්ධාන්ත අනුගතව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සර් අපිට පොඩ්ඩක් අපිට මේ රූප බලන්නේ රූප මානව රූප ටික. මානව රූප ටික මනා ක්‍රියාකාරීත්වයෙන් නිර්මාණය කරලා තියෙනවා. ඒක වැදගත් වෙනවා. මානව රූපේ තාමත්ම දැන් අපිට කියනවා වැඩිවියටපත් අපි කියනවා පුරුෂයන්ගේ ලක්ෂණ බලන්න වේශකාරී ස්වභාවය. එතකොට කුඹුරේ කියන දක්වන අපි අමුඩේ දැන් අපිට දක්වන්න ලැබෙන්නේ නැහැ ඒ වගේ. ඒ කියන්නේ ග්‍රාමීය පරිසරයක තියෙන ඒ ක්‍රියාකාරකම් සියල්ල ඒකට දක්වන්නට ලැබෙනවා. හොඳයි අපි අවසර ඊළඟ එකට. අපට දක්වන්න ලැබෙන්නේ මේ සීසාන අවස්ථාව. එතකොට මේ සියල්ල තුළ අපට චිත්ත සංරක්ෂණය යටතේ මේ කතා කරන්නේ අපි සම්පින්නණය යටතේදී බලන්න ඈතින් සීසාන අවස්ථාවක් අපට අමුල ගේන අවස්ථාවක් සපොටක් අපිට මෙලක් කමු කරු ගන්නවා. බලන්න ඊටම අපූර්ව මේ ගාවයක් පැතින් අමුලකින් තමයි සීසාන. ඒක හරිය අපූර්ව නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඒක ක්‍රියාකාරීත්වය මානව රූප ඇසිරීම සත්ව රූප ඇසිරීම මේ කාර්යය කොහොමද? බලන්නේ ඒක පතුර බැඳලා මඩ කරන අවස්ථාව ඒ ගතික ස්වභාවය බලන්නේ සමාන වතුර ගැස්සෙන විදිහට සුදු පාටට අමුණතද මේ වර්ණ කිරීම තුළ තමයි වර්ණ ඇසෙන්නේ ඡායාව බලන්න සෙවණෙල්ල වැටෙන ආකාර වතුරට පර්යාවලෝක සිද්ධාන්ත සියල්ල ඒ අන්තර්ගත වෙලා තියෙනවා අපි ඔබසර් දැන් අපිට තියෙන මේ අපිට දකින්න ලැබෙන්නේ වීසින අවස්ථාවක් මේකත් අපිට කුඹුරු ගෝවිතයන්ත් එක්ක දක්වලා ලැබෙන සංසිද්ධියක් අපි අමුසර් දිගට බලන්න මානව රූප ඇසෙරීම අදාළ සිද්ධියට දැන් අපට හම්බෙන්නේ මේ වැට සුළං කිරීම කියන එක. බලන්න ග්‍රාමීයත්වයේ මෙන්න මේ කොටස බලන්නකො. හරිම තාත්වික අපි දකින්න දේවල්. අම්මා එනකොට අපි හිතමු මේ කැලේට ගිහලා දර කඩාගෙන එනවා. ඔය එනකොට අම්මා ඉන්නේ මොනවද? ලිමුණු ටිකක් ඔන බෙරළු ටිකක් අරගෙන. උතා දුවගෙන එනවා මිනිමස් සේදලා. අම්මා ඉදිරිය මොනවද කියනවා කියලා හිතාගෙන. බලන්න ග්‍රාමීය පරිසරේ ඒ ග්‍රාමීය භෞතික පරිසරේ බලන්න අපූර්ව නිර්මාණය කළා දිනාක. බලන්න පර්යාව ලෝකර සිද්ධි ඒ වගේම ඒ කාර්ය යෙදනාකාර මානව රූප අසුරවාක්‍යාකාරී සබත මේ බලන්න මෙතන ක්‍රියාකාරී මානව දෙකෙන්යි දැන් අපිට මේ හොයන් කපන මේ කමතට රැගෙන යන අවස්ථාව. හොයන් කොලේ කියලා අපි හඳුන්වන්නේ. මෙතනත් අපිට තියෙන මේක. කෙටි ආයවලද කෙට කියලා කියන්නේ විශාල දුර ප්‍රමාණයක්. කුඹුරු ගොඩක් කෙට කියලා අපි හඳුන්වන්නේ. කුඹුර කියලා කියන්නේ පොඩි ප්‍රමාණයක්. කෙට කියලා කියන්නේ දීර්ඝ ප්‍රමාණයක්. විශාල කොටසක්. බලන්න ඉතින්දීලා දක්වන ලැබෙන මේ පරිසරයේ මේ විශාලත්වයේ ගැඹුර කියන දේ පර්යාවලෝකන සිද්ධාන්ත. ඈත රූප කුඩාවට ළඟ පිට ලොකුවට අඳලා තියෙනවා. දැන් අපි මෙතන වෙනවා ඔයම් කපන අවස්ථාවකදී ව්‍යාපාරිකත්වයේ නිවැරදිව අඳ දෙනවා. දැන් අපිට වෙනවා මේ හිම පෙරලන අවස්ථාවක් කුඹුරු ගෝවිතනේදී මේ අපි දකින සිද්ධියක් නේ. කුඹුරු ගෝවිතනේ සංසිද්ධියක්. අඹුල රැගෙන එනවා. පස්සේ වෙන අවස්ථාව වය උදාය ඉන්න විද වයස් මට්ටම් වල ප්‍රවේග මට්ටම් අපට දක්වන්න ලැබෙනවා. බලන්න ඒ ක්‍රියාකාරීත්වය බලන්න. මේ අපට දක්වන්න ලැබෙන්නේ දියසාය මාදේ මොඩගල ටෙක්නික් එකෙන් කරපු නිර්මාණයක් කියන මතක තියාගන්න. මෙතනත් අපට පර්යාවලෝක සිද්ධාන්ත අපට දක්වන්න ලැබෙනවා. මෙතන අපට අකරන්න ඈතද මේ ළඟ රූපේ ලොකුවට මෙන්න මේ රූප උතර බලා ගන්න. අනිත් කාන්ත එහෙම මේ තාමත් වටිනවා. කලින්ම දියසායද? එයා දියසාය මේකත් මේ දියසාය අපට දැක්කම ඉර බෑරගෙන යන අවස්ථාවක
අනේ මුදුවේ රිටිපන්න. ඒ ජහාස ලස්සන. අන්න. මාල් වලන අවස්ථාව බලන්න. ශිල්පියා වර්ණ හසුරවා දෙන ආකාරය. එතකොට සමස්කාලයේ අහසේ ස්වභාවය. අපේ හමසා මස්යාමී මුහුදු වරලක රිටිපන්න දීවරයෝ කියලා චිත්‍රයක් දුන්නත් අපට එතකොට බලන්න අහසේ තියෙන වර්ණවල ස්වභාවය වැදගත් වෙනවා. ඊනාසේ අපිට මේ දහවල් කාලේ මේ උදෑසනාදී බලන්න රූප දෙකේ වෙනස වර්ණවල එකම සංසිද්ධිය එකම කාරණය හැබැයි අවස්ථාවල එක පරිසරයේ ස්වභාවය ඒක වැදගත්. ශිල්පියාගේ ග්‍රහණය කරගන්න. ඔබට එහෙම මෙවැනි චිත්‍රයක් ආවොත් කොහොමද වර්ණ කළේ? මාදිලි සන්ධ්‍යා කාලයක උදේ කාලයක වෙන උදාහරණ. ඒක රිටිපන්න ඒ ක්‍රියාකාර ආකාරය ගතික ස්වභාවය රූපවල චලනයේ ස්වභාවය කොහේද? යා වැදගත් වෙනවා. අනුව අපිට බලන්න මෙන්න සාම්ප්‍රදායික මේ ඔරුවක් අපිට පේනවා දීවරය. දීවරය අපිට මූදට යනවනේ. අන්න මතක බලන්න මේකේ. අපිට සාමාන්‍යයෙන් හවස් වෙලා යන සමහරක් දීවරය යනවා. රාත්‍රියයි මාල් වල්ලගෙන ඉන්නේ. ඒපනේ ස්වභාවයේදී නැහැනේ. බලන්න මේ පොල්ගස් ටිකක් තියෙන සුළකට බලන්න සෙලවෙන ආකාරය, මෙවැනි ස්වභාවය, මේ සුළම් බදා දින ආකාරය බලන්න සියල්ල අන්තර්ගතයි. දැන් මෙතන වෝටර් කලාව විදිහට දෙකක් මේ තෝරන ටිකක් නවත්තලා පොල්ගස් සමූහ මේවා අපි දැකලා තියෙන දේවල්. ගංගා අස්ත අපි දැකලා තියෙනවා. නේද? ඒකල කොහොමද වර්ණ දැක්කේ? විශේෂයෙන් මනක තියෙන ආලෝකය ලැබීම නිසා ඒ වර්ණවල තියෙන වෙනස්කම් හරි අපූර්වට නිර්මාණය කරලා තියෙනවා. හොඳයි. දැන් මෝස්තර ගැන කතා කරනකොට අපි විශේෂයෙන් අපේ ධර්ම බොහෝ මාසල් දරුවෝ මෝස්තර කෙරේ තමයි විශේෂ අවධානය යොමු කරන්නේ. ඒකල මනක තියෙන අපිට මේ වගේ දැන් අපි චිත්‍රයේ දැකලා තියෙනවා ප්‍රධාන මෝස්තරයට අමතරව අභ්‍යන්තරයේ යටිනනුත් අපට ඒක වර්ණව යම් කිසි රටාවක් ගොඩනගලා තියෙන මෝස්තරයක් ආකාරය. මේක මම පෙන්නලා තියෙන මෙන්න මේ ආකාරය. අපි අදින්න මේක විදියෙන්නේ නැහැ. මෝස්තරේ ලස්සන වෙන්න ඕන. ඒක වැදගත් වෙනවා. එතකොට අපිට පුළුවන් මෙයා දම්පාන පසුබිම සමහරක් ඉස්සරහ ගන්න. right. දැන් අපිට බලන්න මේ මෝස්තරේ මෙන්න රටාවක් ඇතුළේ තියෙන දම්පාන පසුබිම තුල සුදු පාටට පෙන්නලා තියෙනවා. ඔව් සර්. ඒ වගේ ප්‍රධාන අපිට තේමාව අපිට දක්වන්න ලැබෙනවා අපේ දරුවෝ. බලන්න අපිට දැන් මෙවැනි මෝස්තරයක් අපිට අදින චීතරිද්දකට අදින්න බෑද පුතේ? පුළුවන්නේ නේ? මේ වගේ ඉතා විශිෂ්ට විදිහට අදින ලකුණු ලබා ගැනීම ප්‍රවණතාව ඉතා ඉහළයි. අපි දරුවෝ විශේෂයෙන් මේ සඳහා අවධානය යොමු කරන්න ඕන. දැන් මෙතනත් අපිට ගත්තොත් පස්සේ මලක් මේ මලට අමතර රටාවක් අපිට දක්වන්න ලැබෙනවා. නේද? ඇහැට ශාන්ත භාවයක් අපිට දක්වන්න ලැබෙනවා. අසල ශාන්ත භාවයක් අපිට දක්වනවා. බලන්න රටාවේ තියෙන රිද්මයානුකූල භාවය. රටාවේ රිද්මයානුකූල භාවයක් අපිට දක්වන්න ලැබෙනවා. නව නිර්මාණශීලීත්වයක් මේ තුල දක්වන්නට ලැබෙනවා. මෙන්න මේ කියන කරුණකට විශේෂ අවධානයක් යොමු කරන්න. ඔබට පුළුවන් මෙවර විභාගයට ආවොත් උඩරෙද්දක් අඳින්නේ කියලා ඉහළ මට්ටමින් මේ ආකාරයෙන් පුතාලට නිර්මාණය කරන්න හැකියාව තියෙනවා කියන එක මතක තියාගන්න. ඊළඟට අපි බලමු දරුවනේ තවත් අපිට තවත් නිර්මාණයක් තියෙනවා. දැන් අපි දැක්කම කළු පසුබිම අපිට ගන්න. ඒ තුල දීප්තිමත් වර්ණයේදී මතුල රටාවක් නිර්මාණය කරලා තියෙනවා. දැන් අපි කුඩයක් ගන්න සමහරක් අය කියනවා ලාවර්ණයම ගන්න කුඩේ නිකන් අපිරිසිදු වෙනවා කියලා නේද? ඒක මේ වැනි පසුබිම. එතන බලන්න වෙළඳ පොළ පාරිභෝගිකයා ඉලක්ක කරගෙන තමයි නිර්මාණය කළ යුත්තේ. බලන්න නිර්මාණශීලීත්වයේ නවතාවයක් දක්වන්න ලැබෙනවා. ප්‍රේක්ෂකයාට ග්‍රහණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. වර්ණ සංකලනයක චිත්‍ර ශිල්පියාට සැලසුම් ශිල්පියාට විශේෂ වැඩ කොටසක් තියෙනවා. ඔබ යම්කිසි තැනක ආයතනයක නිර්මාණ ශිල්පියෙක් වුණොත් ඔබට පිළිගැනීම ඔබේ දක්ෂතාවය මත තමයි සියල්ල කොට නැගෙන්නේ. මෙවැනි දේවල් මේ අපි හැම දෙයක්ම දකින්නේ ඔහම තමයි. අපි මිනිස්සු මේවා කරන්නේ. අපි හොඳයි. දැන් අපි නැවත ආයේ ප්‍රකාශන චිත්‍රවල හිත සම්ප්‍රාප්තණය මේ අපිට දක්නට ලැබෙන අපි දරුවනේ මතක තියාගන්න ගම් වතුරක්. ගම් වතුරක් අපිට දක්නට ලැබෙනවා. ඒක සූකල වෙන්න. ඒකට මතක තියාගන්න ඒ ගම් වතුරක සංසිද්ධිය මේ දක්නට ලැබෙනවා. මානව රූප සංරචනය කළ තියෙන ආකාරය පරිසර ස්වභාවය ගෙවල් යට වෙලා මිනිස්සු අසරණ වෙලා උඩා දරුවෝ කර උඩ තියාගෙන අපි දකින දේවල්
බලන්න අසරණතාවයකට පත්වලා තමන්ගේ බටුමුට්ටු රැගෙන මේ පැමිණෙන ආකාරය. ඉතාමත් අපූර්ව නිර්මාණය කරලා තියෙනවා. බලන්න පරිසර ස්වභාවය අහස අඳුරුයි. නිවාසය අතරලා පරියාම ලෝකනේ. බලන්න මිනිස් ක්‍රියාකාරකම් සිට බලාපොරොත්තු ශෝකය මේ සියල්ල මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. දැන් මේ අපට දක්වලා වෙන්නේ තොටුපළක අවස්ථාව. තොටුපළක අවස්ථාව. අපි දකිනවා මේ කාන්තාව පිරිසක් මේ තොටුපළක නාන අවස්ථාව. එතකොට මතක තියාගන්න. එතකොට ඉතල දක්වලා ලැබෙන ක්‍රියාකාර. එතන දක්වලා ලැබෙන ක්‍රියාකාරකම් සමුදායක් තමයි මේ දක්වලා ලැබෙන්නේ. දැන් අපි දකිනවා මේ වගේ තුනේ පිටවල නේවා. අපි නම් දකිනවා. ඒ වගේම මේ වගේ පිටවල දක්වලා තියෙනවා. නෑ ඒක හරි කරාන්ත විද්‍යාවක නිර්මාණය. නෑ ඒ කියන්නේ ආගමික දරුවෝ චිත්‍රය තුළ නාන තොටුපළේ සංසිද්ධිය ඉතාමත්ම නිවැරදි ආකාරයට නැත්නම් අපට පෙන්වන්න බෑනේ. ඒ කියන දේවල් මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. දැන් අපේ දීවරය අස්වැන්න ලබාගෙන අපි කියනවා මුදේ තමන්ගේ උරුපාරු වලින් මාළු වර්ගන ආපු අවස්ථාව. මේ අපට දක්වලා දීවර ගම්මානක අවස්ථාව. මේකත් අපට දක්වන්න ලැබෙන්නේ මෙතන අපට දක්වන්න ලැබෙන්නේ ග්‍රාමීය පරිසරයක සංසිද්ධිය අලිගැටුම් මිනිස් අල් බොහොමයක් දක්වන්න ලැබෙනවා. මේක ලවවල්. පාළුව ඉඳගෙන වැටිච්ච අවස්ථාව. ඒ අවස්ථාවේදී ගමේ මිනිස්සු එකතු වෙනවා. අන්න මේ සත්‍යාව කරන ආකාරය. ඒක සූකල වෙන්නද මොකද වෙන්නේ? ඒකනේ අලියවනා අනිත් ටික අනිත් වා පොඩි නතර හරි බලන්න මේ වරණ හරි අපූර්වට පෙන්නලා දෙනවා. ග්‍රාමීය ජනතාව මේ ගමේ මේ ලින්දෙන් මේ සතා මුදවාගෙන මේ පාරේ අන්න අද්දෝවා ඉන්නවා. එන්න බලන්න තාමත් වර්ණ සංග මොකට කලර ආකාරය නිර්මාණය කරලා තියෙනවා. ඒ වරණ කපන්න ඉන්නේ. දාපට දක්වලා තියෙන වැරද පොළගාස් සිදුවේ. රූප සමුදාය කාරණ බහුලත්වය විවිධ මානව රූප විවිධ ක්‍රියාකාරකම් මේ බඩු විකුණන බඩු ගන්න අය ගණන් දෙලා කතා කරනවා මේ වෙලෙන් දෙක අපිට විවිධ චරිතයන් අපිට දක්වන්න ලැබෙනවා. අපි පාන පැනල් එක කරනොත් අන්න පායානික භාණ්ඩයක් වශයෙන් අපිට වැඩ ගන්නොත් මේ ලාම්පු නිර්මාණය. ඔව්. ඒකවල මතක තියාගන්න මම මේ රේඛා සටහන කරනවා. ඔබට පුළුවන් මේ වගේ නිර්මාණයක් කරලා ග්‍රැෆික් වලට එනවා. මතක තියාගන්න ග්‍රැෆික් වලට එනවා මේ වැනි ලාම්පු ආකාරයෙන් සුසු නිර්මාණයක් කරන්න. අපේ දරුවන්ට පුළුවන් මේ ආකාර නිර්මාණයක් කරලා වර්ණ සංකලනය කරන්න හැකියාව තියෙනවා. ඒතර අපිට දැන් මෙන්නත් අපේ වන්දනා නඩේක සම්බන්ධ චිත්‍රයක්. පවුලක ස්කුබිඩු වේට් එක දුන්නා. අන්න මට ගඩක් තියෙනවා. එතන දැන් බලන්න මේ ඩස්බින් එකේ කැම ටික දාන හැටි අඳුරි මේ කැම කනවා වතුර බොනවා ව්‍යාපාරකම් තියෙනවා. විවිධ මානව රූප විවිධ වයස් මට්ටම් වල අපි අපිට දක්වලා ලැබෙන කමතක සංසිද්ධියක් ඒ කියන්නේ කුමරක සංසිද්ධියක් මේ දක්වන්න ලැබෙනවා. මානව රූප කොහොමද ඒ චරිත නිරූපණය කරන දෙන ආකාරය කෙසේද ඉරියව් පැතිපෙනුම ස්වභාවයන් කෙසේද ඔකන විශේෂ අවධානය අපි යොමු කරන්න ඕන. සාර්ථක නිවැයමක් සදා නිර්මාණයක් සදා මානව රූප ඇසුරීම වර්ණ සංකලනය සියලු අංග අපට වැඩගත් වෙලා තියෙනවා. ඒ වගේම සම්පින්ඩනය කිරීම විශේෂයෙන්ම කමතක සංසිද්ධියක් මේ අපට දක්වලා ලැබෙනවා. සාමාන්‍ය කෙනෙක්ගේ කාගෙන ඉක්මනට හැගෙන යනවා. ඉක්මනට වර්ණ ගන්න පුළුවන්. දැන් බලන්න මේ සිද්ධිය අපට හරි අපෝණ නිර්මාණය කරලා තියෙනවා. ගවයන්ගේ ස්වභාවය, මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය, ඒ ගොයන් කොළ නිර්මාණය කරලා තියෙන ආකාරය. අන්න ග්‍රාමීය කර්මාන්ත ශාලා. මැටි කර්මාන්ත, සකපෝරුකය භාවිතා කරන නිපැවුම් ටික තියෙනවා. දෙගොල්ලම එකතු වෙලා මේ නිර්මාණ කරන ආකාරය, කාර්ය බහුලත්වය, ග්‍රාමීයත්වය, රැකියාවේ ස්වභාවය, මානව රූප ඇසුරීමේ ක්‍රමවේද, සිද්ධාන්ත, වර්ණ භාවිතා කිරීම මේ සියල්ල මේ කෘතිය තුළ අපට දක්නට ලැබෙනවා.
මේ අපිට දක්නට ලැබෙන්නේ මුළුතල මෝස්තරය. මුළුතල මෝස්තරය. එතකොට මේ මුළුතල මෝස්තරයේ මැදය කෙසේ සකස් කර තිබුණේ? එතකොට බලන්න ඒ මොන් තරසාදීන සතර කොන කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ? සමස්ත නිමයම කොහොමද? සමස්ත මේ කොටස් හතරකට බෙදාගත්තොත් මේ කොටස බෙදාගත්තොත් ඉතා සරලයි. නිර්මාණය කොට නිර්මාණය කිරීමේදී මෙන්න මේ කියන ආකාර චතුරස්‍රාකාර සමචතුරස්‍රාකාර මේ හතරට බෙදා ගන්න. මේ හතර බෙදාගත්තොත් මේ එක කොටසක් තමයි මේ දක්නට ලැබෙන්නේ. මේ සියල්ල ගැලපීම නිසා සමස්ත නිර්මාණය වර්ණ සංකල්ප රටාව අපි විශේෂයෙන් අපේ දරුවෝ විතරම හිතන්නේ සමස්තයේ පමණයි. ඉස්සල්ලා අපි මේ කොටස් වලට බෙදාගෙන ඒ කොටස ගොඩ නගන්න. ඒ කොටස තුල අනිත් කොටස වර්ගයක් අපිට කිව්වා ටිෂු කඩදාසියක් දෙනවා අපිට ට්‍රේස් කරන පේපර් එක. ඒක සම්බන්ධ කරගෙන සමස්තයේ ගොඩ නගන්න, වර්ණ සංකල්පනේ ගොඩ නගා ගන්න. එතකොට අපූර්ව නිපැයුමක් කියන කාලය කළමනාකරණය කිරීම ඉතාමත් වැදගත් වෙන චිත්‍ර කලාවේ. Bang 2006 object drawing 2007 Bang 2006 apa ke? मैं 2007 मैं 2009 පොඩ පුතා බලන්න දැන් ඕන්ලයින් ගහම මියුට් වෙනව නේද? ආ ඒක පොඩ බලන්න. මියුට් වෙලාද කියලා? සමරක් වුණා නේ බලන්න. ඔව් අපි මගේ කියන බලන්න. ආ ඒක මිනිස්සු බය මියුට් වෙන්නේ නැහැ. කී දෙනෙක්? 2009 2012 තියෙන අපිට සියල්ල ගත්තොත් අපිට පේන්නේ එකම දෙයයි තියෙන්නේ. එකම රාමුවක් අපිට දක්වන්න ලැබෙනවා. 13 පෙට්ටිය. යවන්ස. බලන්න බලන්න සමස්තය බලන්න 2017 sabi bilas bermain itu nggak usah naik tiga. Mana apa dah? Wadi master. Ban sari wadi kita pada jalan pulang. Apa itu wadi master? Sari kalau kan nirmana keran. Itu orang minimum sambal tu apa itu aku nirmana warna sangkal ni balan, ratawan balan, hedatan balan, ritme akti anu. Jam. Memang laluan ini. Bahan ni warna sangkal ni baru malak tiada no. Me wadi monster aku pada dapat lagi. Me tak pada wadi monster aku bintang malak terus kerakan. Nawan ni payah mau kerana tu pulang apa? Sir, ini kan. मैं අපට අපේ බතික් මොස්තරය බතික් සලමකට අපට ගන්න පුළුවන් මේ මොස්තර. දැන් බලන්න මෙහාදී තාමත් සලමයි. වර්ණ අරගෙන වර්ණ තිබලා ඒ වර්ණ හසුරුවා තියෙන ආකාර. බලන්න බතික් සරසලකට අනුගමනය කළ යුතු සිද්ධාන්ත ටික. හැඩතල නිරූපණය. යුක්ත හැඩ අපට දක්වලා ලැබෙනවා. ඊට පස්සේ අපේ සරසිල් රටා අපිට පුළුවන් මේ වගේ නිර්මාණයක්. අපිට සලම් බතික් සලමකට වාටි මොස්තරයක් එන්න පුළුවන්. අපි දරුවන්ට පුළුවන් මේ වගේ නිර්මාණ කරන්න. දැන් අපිට මේ දක්වන්න ලැබෙන සියලු වාටි මොස්තර මේ මල්ලිය කම්බලෙන් අලංකාරණය කරලා නව සරසිලිය ආකාරයට සාම්ප්‍රදායික භාවිතා කරන්න පුළුවන්. මේ තුල අපිට නව නිර්මාණ බිහි කරන්න පුළුවන්. අපි යමුසි. මේත් අපිට දක්වලා ලැබෙන ප්‍රකාශන චිත්‍රයක්. විශේෂයෙන්ම අපිට මේ කමසක සංසිද්ධියක් තමයි දක්වන්න ලැබෙන්නේ. ඒ කතා බහ කරන කාන්තා සමූහයක් විනා බාන රූප ගැලපීම ක්‍රියාකාරීත්වය චරිත ලක්ෂණ ඔන්න අපට ඔන්න අපි ඉස්සෙල්ලා කතා කරා අපි සංචාරක පිරිසක් නේද? දැන් මෙතනදී අඩු සංචාරක විතරයි. දැන් මෙතන මේ දියනාව ගංගාවක දියනාන වනාලි රංචුවක් එන්නවා අපිට. අන්න මතක තියාගන්න. එතකොට මේ රූපේ බලන්නේ ඔහුගේ ක්‍රියාකාරීත්වය. ඔක්කොම නායකයෙක් ඉන්න විවිධ වයස් මට්ටමේ
අලින් ඉන්නවා. මම විවිධ ඒරියා එකට ගොනු කරලා ඉන්නකොට සමාන කාය කොටස් පේන්නේ නැහැ. සම්පින්නණය තුළ. දැන් අලියෙක් ඉන්න පාටකාරී කළු දස නම් නෑ කළු බාව අවශ්‍ය නැහැ. කළු භාවිතා කරන්න පුළුවන්. කළු බාන භාවිතා කරන්න පුළුවන්. ඉස්සෙල්ලා කොළ පාට කියලා මේ තමයි දක්න වන්දනා නඩයක් අන්න. අපි මේ අත්විඳපු දේවල් නේ. අපි ට්‍රිප් එකක් ගියාම නාන තොටුපළක් අපි ලස්සන තරගෙන නානව නේද? මේ තියෙන සංසිද්ධිය තමයි මේ තියෙන අපූර්ව නිර්මාණය. අන්න ගැළපීම රූප සංරක්ෂණය කිරීම වර්ණ භාවිතය මේ සියල්ල කරේ අපි අවධානය යොමු කරනවා. අපි ගොඩක් තරව විශේෂයෙන්ම මතක තියාගන්න ප්‍රකාශන චිත්‍ර ගැන විශේෂ අවධානය යොමු කරන්නේ නැහැ. අපි අපිට දක්වලා වෙන චිත්‍රයක් දෙක. නැත්නම් අපිට දොරෙද්දකට ගන්න පුළුවන්. මෙසරෙද්දකට ගන්න පුළුවන්. දොරෙද්දකට බලන්න ඒක දක්වලා අපිට අභ්‍යන්තර මතු පිට සහ මතු පිට නිර්මාණ සහ අභ්‍යන්තර නිර්මාණ. ඒකයි වැදගත් වෙන්නේ. ඩාකලනේ. මෙතන රටා කිහිපයක් නව නිර්මාණ කියලා කියන්නේ ඒකයි. හරි අපි අපු සර්. මෙතන තමයි දක්වලා වෙන නිර්මාණය වර්ණ අසුරාතුන ආකාරය බලන්න. ඒක ඉතින් ලස්සන. ඒක ගන්න. මේ තමයි දක්වලා වෙන්නේ කීකරෙද්ද බලන්න ලොකු මල් නිර්මාණය කරගෙන තියෙන පසුතලයේ සදා වර්ණ භාවිතා කරලා තියෙන ආකාරය බලන්න. මොස්තරද්ද ඒක වගේ වෙන්න ඕනේ දැන් බලන්න. ඔව් දැන් බලන්න මම ඒක පොඩ්ඩක් කතා කරනවා. දැන් එකම මල වෙන්න ඕනේ අපිට මල් කීපයක් භාවිතා කරන්න පුළුවන්. දැන් මෙතන අපිට දක්වලා වෙනවා. මෙතන පැස්ටල් මාධ්‍යයෙන් කරලා තියෙන්නේ. බලන්න මෙතනත් මතු පිට මොස්තරේ සහ අභ්‍යන්තර මොස්තරේ. මෙවැනි කම අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ සාමාන්‍යයෙන් අපිට දොර බේක ගන්න පුළුවන් මෙසරෙත් දෙකට ගන්න පුළුවන් නේද? කීචකට ගන්න පුළුවන් අපිට. බලන්න වර්ණ භාවිතා කිරීම. අන්න දැන් අපිට ගන්න ශේෂසකට වගේ ගන්න පුළුවන් අපූර්ව නිර්මාණය. හඩකල සංකීර්ණ නාමයෙන් මේක හරියට බෙදාගත්ත කොටසේ සරල මොස්තර රටාවක් තියෙනවා. සරලයි වර්ණ භාවිතා කිරීම. හඩකල හැසිරෙන්නේ. සර් ඔය මොනවද පාරකට චෝකලේද? ආයෙත් බොට හදව ගන්න. ඒක කුඩේකට ගන්න පුළුවන්ද? කුඩේකට ගන්න පුළුවන්. අපි කුඩේකට ගන්නකොට මේ වගේ අර වටේ මේ වගේ නම්මක් එනවා. සර් ඒ ඔක්කොම ඒවා පෙන්නන්න බෑ. දැන් මේ අපිට දක්වන්න ලැබෙන්නේ චිත්‍රයක්. මම ගොඩක් තරුවන්ව චීනියව පෙන්නන්නේ මොකද? බෞද්ධරයක් එන දේවල් මොස්තරව. මොකද විශේෂයෙන්ම අපට ඕනේ අපේ විභාගයේදී ඒ තෝරා ගන්න එක තුළදී යන ලකුණු මට්ටම ගොඩ ලබා ගැනීම. එතකොට අපි ඒකට අනුගමනය කරලා ක්‍රියා යුතු මාර්ග මොනවද? කල යුතු මාර්ග. විශේෂයෙන්ම රටා ඇඳීම, ගැළපීම, වර්ණ කිරීම මේ අපිට දක්වලා ලැබෙන ඉස්සලා වගේම අන්ලාම්පුවක් කියන මතක තියාගන්න. මේ ඒතකොට ඒක තමයි නව නිර්මාණය. රටා නිර්මාණය කරන දින ආකාරය. අපේ කාන්තාව විශ්ව කලින් කියලා ඒක නායිකා සිට්ටම්. ග්‍රැෆික් චිත්‍ර කීපයක් මොනවද කියන බලන්න එතන තුන වර්ණ භාවිතය. මොස්තර වල අපිට භාවිතා කරන්න පුළුවන් මේ වගේ. සතුරුක භාවිතා කරන්න පුළුවන් අපිට. ඔය ඉතින් උත්සර කරලා බලන්න ඒ තුන අසුභාදී නැති ආකාර. ග්‍රාමීය සිද්ධියක් බලන්න. මෙතන අපිට දක්වලා ලැබෙන පිටිකොටම අවස්ථාවක් නේ උත්සවක. මේ කාන්තාවන්ගේ ස්වරූපය ඒ කියන්නේ මානව ක්‍රියාකාරකම් ඒක පිටි අරණ අවස්ථාවක්. මේ සියල්ල දෙන්නේ සත්ව රූප කුණු රූප ප්‍රයෝගී කරගෙන වර්ණ අධ්‍යයනය වර්ණ සංකලනය සම්බන්ධ. හැඩතල ග්‍රැෆික් මොස්තර. අපි එනම් මතක තියාගන්න අපි අපේ චිත්‍ර පේපර් එකේ කොටස් තුනම අපි දැන් සාකච්ඡා කරලා අවසానයි. එතකොට මතක තියාගන්න මේ කතා කරපු කොටස් වලින් ප්‍රායෝගික අපි කොටස් දෙකක් කතා කරා. අපේ ෆස්ට් පේපර් එකේ අපිට තියෙන ලිඛිත පේපර් එකක් ඒක අපි DNA සම්බන්ධව කතා කරා. ප්‍රායෝගික අභ්‍යාස දෙකක් තිබුණා දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස. ඒ කොටස් සාකච්ඡා කරලා සමස්ත චිත්‍ර විෂයේ පේපර් එකම සාකච්ඡා කරලා අවසానයි. මම හිතන පුතාට විශාල දැනුමක් ලැබෙන්නේ නැති සියලු කොටස් සම්බන්ධව මෙන්න මේ කියන අද ලබාගත් දැනුම ඔබගේ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා ඔබ උපයෝගී කරගන්න මම තවත් කොටසක් සම්බන්ධව කතා කරනවා පින්තූර ප්‍රශ්න දෙකක් පුතාලත් එක්ක අපි ඒ කොටස කතා කරලා අද සෙමිනාර් එක අපි අවසන් කරමු අපොත්. අපි මේ අපේ දරුවෝ මතක තියාගන්න අපි මේ පොත මම ඉස්සෙල්ලා පුතාට ලබා දීලා තියෙනවා. එතකොට අහගෙන ඉන්න අපේ දරුවෝ මේ පොත මූලික කරගෙන අපි
මම ප්‍රශ්න ටිකක් සම්බන්ධ කරලා තිබුණා. පින්තූර ප්‍රශ්න අපේ පළවන පේපර් එකට එන චිත්‍රයක් උපයෝගී කරගෙන නිර්මාණය කරන අසාධ්‍ය ප්‍රශ්න සම්බන්ධ ප්‍රශ්න 5ක් අහලා තියෙනවා. අපි මේ සම්බන්ධව අපේ ප්‍රශ්න මම හිතන්නේ 20ක් 30ක් විතර තියෙනවා. අපි ඒ ටික සාකච්ඡා කරමු අපේ විභාගයේදී වැදගත් වන නිසා කියන එක අපි විශේෂයෙන් මතක තියාගන්න. හරිද අපි ගමු එහෙනම් අපේ සර් පොඩ්ඩක් බලමු කරනවා ටික. අපිට දෙනවා මේ රූප රාමුවක් සම්බන්ධ කරලා දිනවා අපිට මේ අපිට දක්වන්න ලැබෙන්නේ අන්සාර්ලස් විසින් අඳිනවාද බෞද්ධ සිතුවමක් මේ අපිට දක්වන්න ලැබෙන්නේ අපේ ප්‍රශ්න ටික ලබා ගමු සර් මොන ප්‍රශ්න ටික ගමු සර් තාත්තේ කියලා හරි අපි ගාලා ඊයක රූපයෙන් දැක්වෙන්නේ මොන යුගයකද කියලා අහලා තියෙනවා මේක අපිට නෝතන යුගය නැත්නම් අපිට කොළඹ යුගයේ චිත්‍ර ශිල්පියෙකු අන්සාර්ලස් මහතාගේ මොකද්ද මේ චිත්‍රය සිදුවත් කුමාර මහමෞබිසර සිදුවත් කුමාර මහමෞබිසර නමෝ චිත්‍ර මෙම චිත්‍රය සඳහා යුරෝපීය චිත්‍රකලා භාෂය මොකද්ද බටහිර ස්වභාවිකවාදී ශෛලිය චිත්‍රකලා භාෂය බටහිර ස්වභාවිකවාදී චිත්‍රකලා භාෂය ලැබී ඇති බව චිත්‍රය නිරීක්ෂණය කිරීමේදී පෙනී යන අතර ලිතෝමුද්‍රිත බොහොම හොඳයි ලිතෝමුද්‍රිත ක්‍රමයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙයාගේ ප්‍රශ්නයක් ආව ඉතාමත් පාසුවෙන් පිළිතුරු යන්න හැකියාව තියෙනවා. රූපය හඳුනාගත්තා. එහෙනම් මේ පාඩම ගැන කිසි අවබෝධයක් තිබුණා නම් පුතාලට පිළිතුරු යන්න හැකියාව තිබුණා කියන එක මතක තියාගන්න ඕන. අපිට මේ දක්වන්න ලැබෙන්නේ මතක තියාගන්න මේ අපිට දක්වන්න ලැබෙන්නේ ඒ අන්සාර්ලස් ශිල්පියාගේ චිත්‍රයක් කියන එක මේ දක්වන්න ලැබෙන්නේ අපි ගමු පියුම් පිට වැඩිම කියන සිතුවම පියුම් පිට වැඩිම පහත ඊයද දක්වන චිත්‍රය මොකද යුගයේ නූතන නැත්නම් කොළඹ යුගය චිත්‍ර ශිල්පිය අන්සාර්ලස් මහතාගේ එදාට මෙම සිතුවම යම්ෙන් නම් කර ඇති අතර චිත්‍රය අවකාශයේ ගැඹුරු මතුවනසේ පර්යාව ලක්ෂණ පෙන්වමින් බටහිර ස්වභාවිකවාදී ශෛලියකින් රූප සංරචනය කිරීම දක්නට ලැබේ. චිත්‍රයේ ත්‍රිමාන ලක්ෂණ මතුවනසේ විචිත්‍ර වර්ණමාලාවක් දාන්න. හරි. අපි දැන් ආවර්ජන කරගමුකෝ. අපි දන්නවා මේ නව කැලණි විහාරයේ සිතුවමක් මේක. එතකොට කවුද ශිල්පියා කියලා දන්නවා අපි තේමාව දන්නවා අපි. අයත් වන්නේ මොන විහාරයකද? මොකක්ද? නව කැලණි විහාරය. නව කැලණි විහාරය තමයි අයත් වෙන්නේ අපි දරුවනේ. මේ නිරූපණය වන්නේ හේමමාලා දන්තකුබ විසින් දන්ත ධාතු වහන්සේ වැඩම කරන ලබන අවස්ථාව දැක්කේ. අපි ඊළඟට යමු. මෙම සිදුව නිර්මාණය කිරීමේදී Fresco හතරවෙනි ආවර්තනය. මෙම සිදුව නිර්මාණය කිරීමේදී Fresco ශිල්ප ක්‍රමය භාවිතා කර ඇත. අපි ළඟ ප්‍රශ්න. ශිල්පියාගේ විශේෂ නිර්මාණයක් ලෙස කවුද ශිල්පියා? සොයිලියස් මෙන්ඩිස් ශිල්පියා. සුවිශේෂී සම්ප්‍රදායකට කර ඇති මෙම සිතුවම නැත්නම් නූතන යුගයට අයත් වේ. අපි ඊළඟට යමු. හරි අපි යමු ඊළඟට හතරවෙනි ප්‍රශ්නෙට අපි යමු. හතරවෙනි ප්‍රශ්නෙට අපි යමු. සපෝට් අපිට ලෝ කරන්න. නූතන යුග අපි දන්න සිතුවම හඳුනා ගන්න තියෙනවා. නූතන යුගයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වන ජෝර්ජ් කී ශිල්පියා විසින් මෙම සිතුවම චිත්‍රණය කර ඇති අතර හින්දු කලා ලක්ෂණ පිකාසෝගේ ධනිකවාදී ශෛලියේ ලක්ෂණ ආවාසය කරගත් මෙම නිර්මාණය මාර පරාජය
නම් කරා අම්මන අතර අපි බලමු බොරැල්ලේ ගෞතමී විහාරය තුලින් නමුවේ රූප වටා පරිපූර්ණත්වය නිමාව වෙන නිර්මාණ ශෛලියේ රේඛාකරණයක් දක්නට ලැබේ. කොහොමදයි? අපි බලමු ඊට පස්සේ අපිට දැක්කම විහාරය නම් නැති. ගඩලාගෙන විහාරය නම් නැති නම් විහාරය අතරවල ගෝලක බව රජ සමයේ ඉදිකර ඇති මෙය ගම්පල යුගයේ ඇත්තයි සැලකේ. මෙම විහාරයේ දකුණු ඉන්දිය ශිල්පිය වන ගණේශාචාර්ය ශිල්පියා විසින් මොකක්ද? කොහොමදයි විජයනගර සම්ප්‍රදාය අනුව ගොඩනගන ලදී. නම වෘත්තාකාර සිකරය සහිත පියාස්සකින් සමන්විත මෙම විහාරයේ දොරටුව ඉදිරිපස දෙකලවර ත්‍රිත්ව එවන් දුන් පැඳුණු කුළුණු ඇත. හොඳයි. මේ අපිට දක්වලා ලැබෙනවා 6 වෙනි ප්‍රශ්නේ රමණීය භූමි භාගයක බේටි උස් ගල්තලාවක් මත අතරවන ගෝලක බව රට සමයේ ඉදිකරන ලද මෙය ලංකාවේ විහාරය නම් වේ. මෙම විහාර මේ යටි පිළිමගේ අභ්‍යන්තරයේ වැඩ සිටි බුද්ධ ප්‍රතිමාවේ දෙන විවෘතව දක්නට ඇති අතර චීවරයේ රැළේ මාළුව දිස්ත්‍රික්කයේ පේටි මාල් අතරකින් සමන්විත වූ තවද තිබූ බව සඳහන් වන මෙම විහාරය ගම්පල යුගයට අයත් වේ. මේ යටි පිළිමගේ අභ්‍යන්තරයේ වැඩ සිටි බුද්ධ ප්‍රතිමාවේ දෙන විවෘතව දක්නට ඇති අතර චීවරයේ රැළේ ආකාරයෙන් නිමවා ඇත. බොහොම හොඳයි. මෙම විහාරයේ වියත්තලේ ඇති මෝස්තර ආර්ධ මිත්‍යා සත්‍ය මෝස්තර සිහිපත් කරනු ලබයි. මෙම කලාත්මක විහාරයේ ඉන්දිය ගෘහ නිර්මාණ ශිල්පියෙක වන ඉස්තපතිරායන් විසින් නිර්මාණය කරන ලදී. හොඳයි අපි දරුවනේ මේ ගම්පල යුගයට අයත් මොකද්ද ගම්පල යුගයට අයත් මේ කැටයමගේ මෙම කැටයම දරුවාට කිරිපොව මාව නමින් නැදින්නේ ජන ජීවිතයේ සම්බන්ධ සංසිද්ධියක් මේ අපට දක්නට ලැබෙන්නේ. ඔව් සර්. මෙම කැටයම එම යුගයේ විසූ මූලාචාර්ය නම් ශිල්පී ආසාවගේ ගෝලයන් විසින් කළ ලද සැලකේ. දේවමාත්‍ය ස්වභාවය රැකෙන පරිදි මෙම කැටයම අල්ප උන්නත ශිල්ප ක්‍රමයන් නෙලා. අල්ප වෙන්න ඕනේ. මෙම කැටයමේ පණේල වටා අරිම්බුවා මුන්දරේ කයන මොස්තරේ දායක. බොහොම හොඳයි අපි දරුවෝ. සපයනවා මෙම වාස්තු විද්‍යා නිර්මාණය මානව යුගයේ නිමවුවකි. සර්වගේ ගුරුවරයෙක් ඉන්නවා අපිට ඉන්නේ. සර් පත්තිරිප්පුවද? මේ දල්දා මාර්ගයෙන් නම් නැදින්නේ මේ කරවන ලද්දේ රජු විසින් දෙවන උඹල ධර්ම සූරය රජු විසින් බව ඉතිහාසයේ සඳහන්ය. කවුද මේ ශිල්පියාගේ නම? දේවේන්ද්‍ර මූලාචාර්ය සරසුම් කරන ලදී. ඉතින් සර් මෙහිදී අතපට්ටම් කරනවා කියන්නේ පත්තිරිප්පුව තමයි. උඩ සර් බව කරන්නේ පත්තිරිප්පුවනේ. අටපට්ටම් ආකාරය අපිට දක්වලා පත්තිර මේ යඩේ අටපට්ටම් ආකාරයක් ගන්නවා. එතකොට දෙකයි පත්තිරිප්පුව. පත්තිරිප්පුව දෙකයි. දැන් මෙතන රජු දාලා තින්නේ මෙතන පත්තිරිප්පුව ආදිදාලා තින්නේ මෙතන හදාගන්න වෙන පත්තිරිප්පුව කියලා. අපිට අර මතකයි පත්තිරිප්පුව ගැන අතන හදාගන්න වැඩි කරගන්න. දැන් ඊළඟට අපි සර් අපිට සම්බන්ධ කරලා දෙන්න. මේ දක්වන්නේ මහනුවර යුගයට අයත්
දෙගල්දොර විහාරයේ සිතුවමේ සිතුවම් අතුර උපුටා ගන්නා ලද සිතුවම් කොටසකේ මෙම සිතුවම් ඇඳීම සඳහා මූලිකත්වයක් ගෙන දෙවර ගම්පල සිල්වා තන මෙම සිතුවම් කොටසේ කුමද්ද නිරූපණය වන්නේ මාර පරාජය මෙම සිතුවම විහාරයේ වියන්තලේ තමයි නිරූපණය කළා කියන්නේ මෙම සිතුවම් ඇඳීමේදී පියලි බදාමේ සිතුවම් ඇඳීමේ ශිල්ප ක්‍රම භාවිත කරලා තියෙන ප්‍රෙස්කොසිකෝ මානවරයන්ගේ හමුවන අංගම්සමට ඒකත් දෙගල්දොර විහාරය තමයි මානවරයන්ගේ හමුවන සුවිශේෂී ලෙන් විහාරයක් වන දෙගල්දොර විහාරයේ තුන් සිතුවම් දක්වගත හැකිය. අපි ළඟ කොටසට මේ වෙස්සන්තර ජාතකයේ අවස්ථාවක් වන මොකද? අලියතුන් දන් දුන්නීම. බොහොම හොඳයි. මෙම සිතුවම් නිර්මාණය කරන ලද්දේ කවුද ශිල්පියා දෙවරගම්පල සිල්වක්චන. ඔවුන් සායස පොත්සත්යේ සිත්තනයි දේසා නිලගම් පටබන්නාට සතුන්ගේ මොන ස්වරූපයේද ක්‍රියාකාරී චලනමය ස්වරූපය අපට දක්නට ලැබේ. මෙම විහාරයේ සිටු රමතර වියන්තලේ අපට මාන පරාජයක විශිෂ්ට සිටුව අපට දක්නට ආදි බොහොම හොඳයි පුතේ. අපි ගමු කොලොස්සලි පස්සේ යමු සර්. Oke, gitu di mulai ada mangga yang itu kan. Oke, අපේ මේ මොන්ටි උත්සාහකට හරප්පා නගරේ. හින්දු නිම්න ශිෂ්ටාචාරය නගරයක් තමයි හරප්පා කියලා කියන්නේ අපි. මේ මූර්තිය හඳුන්වන්නේ නලගර නමින් තමයි හඳුන්වනු ලබන්නේ. නලගර නමින් හඳුන්වනු ලබන. ඊළඟට අපි ගමු මෙම කාන්තාව නිර්මාණය කරත් මාධ්‍ය ලෝකඩ කියන මාධ්‍ය උපයෝගී කරගෙන ලෝ වාස්තු කිරීමේ ශිල්ප ක්‍රමේ පූර්ණ උන්නතව නිර්මාණය කරලා තියෙනවා. මෙයා දැනට නවදීලි කෞතුකාගාරයේ තත්පත් කරලා ඉන්දියාවේ මේ මූර්තිය අපට හමු වෙන්නේ ඊජිප්තු මූර්ති කලාවේ පැරණි යුගයට අයත් නිර්මාණ. මිසර කියන්නත් අපිට පුළුවන්. මිසර කියලා සඳහන් කරන්නත් පුළුවන්. මේ නම්බර ඇත්තේ නැත්නම් අපි කියනවා ලියන්න. නැත්නම් ස්ක්‍රයිබ් කියලා අපි හඳුන්වනු ලබනවා. කමන්නේ. මේ වර්තමානයේ කුමන කෞතුකාගාරයේ ලෝවර කෞතුකාගාරයේ දක්නට ලැබෙනවා. අපි අපේ හා තියෙනවා මෙතන මේ වර්තමානය මොන මාධ්‍යයෙන් මොකද භාවිත කරලා තියෙන්නේ? මොනවා කියන මාධ්‍යයෙන් තමයි භාවිත කරලා තියෙන්නේ. මේ ක්‍රිස්තුපූර්ව 2600ක් තමයි 2350 කියන කාල පරාසය තමයි නිර්මාණය කරලා තියෙන්නේ කියන එක මතක තියාගන්න. අවම එකේ මහන්නෙම නෑ. අපි කොයි එකකටත් මම සඳහන් කරා ඒ සම්බන්ධව. මේ මූර්ති වර්ණ කරනු අපි බලමු. අපි ඊළඟට සර් අපි යමු. 13 වෙනි ප්‍රශ්නේ. මොකද්ද මේ අපිට දක්වන්න ලැබෙන්නේ? මිශ්‍ර චිත්‍රයක් අපිට දක්වන්න ලැබෙන්නේ. මේ මොකද? මොන ශිෂ්ටාචාරයේද? මිශ්‍ර ශිෂ්ටාචාරය ඊජිප්තු. මොකද නැමෙතුනේ සිතුවම කුරුණාගේ මේ චිත්‍රයේ අහුවේ තීපසල නෙබාමු 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 වංචාධිපති ආගර්ෂණ ගැබෙන්නේ මෙම රූප වර්ණ ගැන සඳහන් අඳුරු කහ රතු වර්ණ භාවිතා කර ඇති අතර සිකෝ ශිල්ප ක්‍රමයේ භාවිතා කර ඇත. මෙම චිත්‍රයේ පසුබිමේ හයිරොග්ලිෆික්ස් නැත්නම් අපි කියනවා රූපාක්ෂර භාවිතා කර තිබීම. රූපාක්ෂර භාවිතා කර තිබීම. රූපාක්ෂර භාවිතා කර තිබීම. මේ කුමන යුගයකට අයත්ද? ග්‍රීක සම්භාව්‍ය යුගයට අයත්. ග්‍රීක සම්භාව්‍ය යුගයට අයත් වන්නේ සර්යම්
මේ මූර්තිය නිරූපණය වන්නේ. කවුද නිරූපණය වන්නේ? කව පෙත්ත විසි කරන්නෙකු තමයි නිරූපණය වන්නේ. මේ මූර්තිය මගේ කුමක්ද නිරූපණය වන්නේ? මාංශ පේශී ක්‍රියාකාරීත්වය. සායද පීඩ කිරියව මනම නිරූපණය කරන්නේ. මේ මූර්තිය නිර්මාණය කරත්තේ කිරිගරුඩ කියන මාධ්‍යය. මේ මූර්තිය කුමන කාලයකට අයද? පිසුපුර 50 කියන කාල පරාසයට තමයි අයත් වන්නේ කියන එක අපිට අරුමට තියා ගන්නවා. අංක 15 ප්‍රශ්නෙට අපි යමු. හොඳයි අපි නම් සම්බන්ධ වෙමු. 15 වෙනි ප්‍රශ්නය ගැන අපි විශේෂ අවධානයක් යොමු කරමු. ඊට දැක්කම මූර්තිය නම් කරන්න. මොකක්ද මේ මූර්තිය? ලවකූර් කියන මූර්තිය. එතකොට මේ කවර ශිෂ්ටාචාර යුගයකට අයත් වේද? හෙලනිස්ටික්. අපි විශේෂයෙන් මතක තියාගන්නවා. විග ශිෂ්ටාචාර හෙලනිස්ටික් කියන යුගයට තමයි අයත් වන්නේ. ඒ වගේම ප්‍රතිභාව නිර්මාණය කරපු මාධ්‍ය කිරිගරුඩ කියන මාධ්‍ය නිරූපණය වන්නේ කොහොමද? මූදු සත්වයක විසින් පියකුසා දරුවන් දෙදෙනෙකු වෙලාගෙන සිටින අවස්ථාවක් තමයි දක්න ලැබෙන්නේ. ඒ වගේම මේ නිරූපණ වන භාවය හැඟීම් දෙකක් පිළිකුල, වේදනාව, ත්‍රාසය, බිය මෙන්න මේ කියන ලක්ෂණ මේ තුලින් නිරූපණය වන බව අපේ විශිෂ්ට නිර්මාණ කතා කරමින් සම්බන්ධව මොකද්ද මේ දක්න ලැබෙන්නේ? රබායගේ සිතුවමක් අරපි කතා කර කොහොම ගුණ නිර්මාණ ලක්ෂණ බලන්න අධ්‍යාත්මික නිර්මාණය අත සූකුලය කොයිද මේක ඇඳලා තියෙන්නේ? පිටියේ. රෝම ස්ටන්සා දෙලා සිග්නචුරා කියන ඩොමිනිකානු තාපසාරාමේ තමයි ඇඳලා තියෙන්නේ. පුතා ලියාගන්න නැත්නම් රෝම ස්ටන්සා දෙලා ඕක වැඩි කරලා පාඩම් ගන්න බැහැ. සිග්නචුරා නැත්නම් සිග්නචුරා Rome Stanza della Siganchura ගොඩනැගිලි අතර තියෙන්නේ කවුද ශිල්පියා මෙම සිතුව නිර්මාණය කළ? කවුද ශිල්පියා? රෆායල් සාන්සිය. මතක තියාගන්න මෙම සිතුව මැද ප්ලේටෝ සහ අරිස්ටෝටල් ආදී දාර්ශනික වන අතර ග්‍රීක පුරවැසියන් දාර්ශනික ගැටලු කතා බයද චින්තනය කියවීමේ නියුක්තව සිතාවිද කිය මෙම සිතුව නිරූපණය වන්නේ මොකද්ද? දාර්ශනිකයන් විවිධ මතවාදවල ගැටී සිටින අවස්ථාව. දාර්ශනිකයෝ විවිධ මත ගැටුම් වල අන්න යෙදී සිටින අවස්ථාවක් තමයි අපට දක්නට ලැබෙන්නේ. අද අපි කතා කර වර්තමානයේ කොළඹ ජාතික කලා භවනේ නৃত্য ප්‍රදර්ශන තබා ඇති මොකද යකඩරාගේ දියන්නේ නැමැති සිතුම කැන්වස් එක මත තෙල් සායම් මාධ්‍යෙන් ඇද සිතුවම නිර්මාණය කළ ශිල්පියාවන්නේ අමරසේකර උගලගේ සිද්ධිය සමරසේකර නිරූපිත වර්ණමාලාව මොන ශිල්ප ක්‍රමයේද? කියරාස්කෝරම් ශිල්ප ක්‍රමයට තමයි ගොඩනගලා තියෙන්නේ. බලිසාන්ත කරපන අඳුම් පාගයිත්තම් පැරණ සිග්නාල ශනික වියටපත් වූ ආකාරයෙන් නිරූපණය වේ. දැනට මෙව සිතුවම කොළඹ ජාතික කලා භවනේ නৃত্য ප්‍රදර්ශනයට තබා නৃত্য ප්‍රදර්ශනය කියන්නේ ඒක වැඩ කරගෙන ඉන්න පුළුවන් නේද? වදාම තනම තමයි නৃত্য කියලා කියන්නේ. ස්ථිරව. අපට දන්නවා මුදුන් ස්වේදී සමරසේකරගේ සිතුවම මින් අපට ගන්න ලැබෙන ශිල්පියා කවුද? මුදුන් ස්වේදී සමරසේකර. මේ නම් කර ඇත්තේ බිරජියා. කොළඹ ජාතික නৃত্য ප්‍රදර්ශන තව කවුතුමයි. කොළඹ කලා භවනේ නৃত্য ප්‍රදර්ශන. කලා භවනේ නৃত্য ප්‍රදර්ශන තබා ඇත. මේ තෙල්සාය මාධ්‍ය කැන්වස් එක මත නිර්මාණය කළ සිතුවමකි යුරෝපීය ශාස්ත්‍රයේ චිත්‍රකලාවේ අඳුර ආලෝකයේ පිළිබඳ ප්‍රබල සිද්ධාන්තයක් වූ කියරාස්කෝරෝ ලක්ෂණයට අනුව මෙම සිතුවම වර්ණනය කරනවා. එතකොට පුතාලට පැහැදිලි මේ 9 10 කියන අපේ පොත් දෙක මූලික කරගෙන තමයි මේ ප්‍රශ්න සකසලා තියෙන්නේ.
අපේ පුතාලට පළවෙනි පේපර් එකේ තියෙන පළවෙනි ප්‍රශ්න පහ ඔය. අනවිශේෂ අවධානය යොමු කරන්න ඕනේ අපේ දරුවනේ. කොහොම හොඳයි. අපේ දරුවෝ දැන් රූප සටහන් දැකපුවම අඳුන ගන්නවා. හොඳ අධ්‍යයනයක අභ්‍යාසයක අපි දරුවෝ ඉඳලා තියෙනවා. ඒක අපිට විශේෂයෙන්ම හරි වැදගත් වෙනවා. ඒ තුළ ඔබට විභාගයේ ඉහළම ලකුණු ලබා ගන්න හැකියාව ඔබේ දැනුම විශිෂ්ටයි කියන එක අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. හරි අපි රාමු එහෙනම් සාපර පෙන්නන්නේ. නවත මූර්ති කලාව අපලෝට හඳුන්වා දුන් කවුද මේ නිර්මාණ ශිල්පියා කවුද? කාගේද? හෙන්රි මුවර්. හෙන්රි මුවර් නිර්මාණ. මේ මූර්තිය රජබවල වශයෙන් නම් කර ඇති සභාවක පෙන්වෙන දුරස් වූ වැඩකල භාවිතා කර මොකද වියුක්තයට කර නේද? භාවිතා කර ඇති අතර මොනවාද ලෝකඩ මාධ්‍ය ලෝ වාස්තු කිරීමේ ශිල්ප ක්‍රමය අනුව නිර්මාණය කරන ලද්දකි. ඕගේ නිර්මාණ බොහොමයක් උද්‍යාන මූර්ති. හොඳයි. ස්වභාවික පෙන්වෙන දුරස් වූ වැඩ භාවිතා කර ඇති අතර ලෝකඩ මාධ්‍ය ලෝ වාස්තු කිරීමේ ශිල්ප ක්‍රමය අනුව නිර්මාණය කරන ලද්දකි. ඕගේ නිර්මාණ බොහොමයක් උද්‍යාන මූර්ති ලෙස අපි හඳුන්වනවා. මෙම ශිල්පියාගේ මූලික තේමාව වියත්තේ මානව රූපය. නැත්නම් අපි හඳුනන දරුවනේ මිනිස් රූප. අපිට මේ දක්න ලැබෙන්නේ අපේ ශ්‍රී ලංකාවේ තියෙන අග්‍රගණ්‍ය විශිෂ්ට ගණේ බුද්ධ ප්‍රතිමාව. සමාධි බුද්ධ ප්‍රතිමාව. බලමු එහෙනම් පස්සට ගමු අපි ඉස්සෙල්ලා. අපි බලමු අනුරාධපුර මොන විහාර භූමියේද? අබේගිරි විහාර භූමිය. අබේගිරි විහාර භූමියේ විහාර සංකීර්ණය මානවුනා වූ දක්නට ලැබෙන සමාධි බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලංකාවේ බුදු පිළිම අතර විශිෂ්ට නිර්මාණයකි. මෙම ප්‍රතිමාව අනුරාධපුර යුගයේ පදවතේ ක්‍රිස්තු වර්ෂ 405 වන සියවසේ පමණ අයත් සැලකේ මුද්‍රාවේ ඥාන මුද්‍රාවේ නියුක්ත වන අතර වීරාසන ක්‍රමයේ පිළිමයේදී බුදු පිළිමේ කලා ලක්ෂණ අනුව ඉන්දිය গুপ্ত කලා ලක්ෂණ තමයි දක්නට ලැබෙන්නේ. එතකොට මේ අපිට දක්න ලැබෙන ප්‍රතිමාව මොනවාද? පන්කුලිය බුද්ධ ප්‍රතිමාව වහන්සේ. බලමු ශ්‍රී ලංකාවේ තියෙන තවත් අග්‍රගණ්‍ය බුද්ධ ප්‍රතිමාවක් මේ අපිට දක්න ලැබෙන්නේ. විශේෂයෙන් අපේ දරුවෝ මතක තියාගන්න මේක වර්තමානයේ අපිට දක්න ලැබෙන්නේ කොළඹ කෞතුකාගාරයේ අපිට දක්න ලැබෙන්නේ අපේ දරුවනේ ප්‍රධාන ద్వාරයේ ඉදිරියට තමයි මේක දක්න ලැබෙන්නේ. අපි බලමු මේ මොකද්ද පිළිමේ නම තොළුවේල බුද්ධ ප්‍රතිමාව නම් නැනින්නේ අනුරාධපුර යුගයේ කුමන කාලයකද? ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේ. 7 වන සියවසේ රාජපන්නේ නැනිපේ ශිල්ප ක්‍රමයේ අනුව නිර්මාණය කරන ලද මොකද්ද ශෛලමය ප්‍රතිමාවක් ලෙස අපි හඳුන්වනු ලබනවා. ඊපස්සේ අපි අන්ත හතරේ ගන්නවා සම්ප්‍රදාය ගුප්ත සම්ප්‍රදාය ලක්ෂණ ප්‍රතිමාවේ ප්‍රකට වන බව විද්වතුන්ගේ මතය වී තිබේ. මෙම පිළිමය කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ කියන එක මතක තියාගන්න. මේක ලංකාවේ දක්න ලැබෙන පිටිපිලිමයක් ලෙස අපි හඳුන්වනවා. අපෝ පොඩකින් ගාරවන්නේ හරි ප්‍රශ්න යොමු කරලා සාකච්ඡා කරමු. නිශ්ශබ්ද වෙන්න. නිශ්ශබ්ද වෙන්න. සගන්න අපේ රූප රාමති. ප්‍රශ්න දෙක. ඊයද ඡායාරූපයෙන් දැක්වෙන්නේ අනුරාධපුර යුගයට අයත් මොකද්ද බුද්ධ ප්‍රතිමාව? අවකඩ බුද්ධ ප්‍රතිමාව. මේ මුද්‍රාව මොකද්ද? අභය මුද්‍රාව. ඉන්දියාවේ අමරාවති කලා ලක්ෂණ තමයි නිරූපණය වන්නේ. ඉසේ ඉහළින් සමිකර ඇස් මොකද්ද අපිට දක්වලා තියෙන්නේ? බොහොම හොඳයි. සිරස්පතක් අපිට දක්වලා තියෙනවා.
පසුව එක්ක අංගයක් ලෙස සැලකේ. අපි තමසබේ ප්‍රශ්නේ මේ බුද්ධ ප්‍රතිමා අනුරාධපුරයේ කොහෙද? පන්කුල්‍ය ග්‍රාමයේ. පන්කුල්‍ය නම් ග්‍රාමයේ අශෝකාරාම විහාරයේ දැකිය හැකියි. මෙම මොකද්ද මොන ක්‍රමයකට වැඩ සිටින අය වෙන්න? වීරාසන ක්‍රමයට වැඩ සිටින්නේ. වීරාසන ක්‍රමයෙන් තමයි මේ බුද්ධ ප්‍රතිමාවේ වැඩ සිටින්නේ. ආසන ක්‍රමය ලෙස අපි හඳුන්වන ලබන්නේ දරුවනේ. ඊට පස්සේ අපට හම් වෙනවා දකුණදී විතර්ක මුද්‍රාව. විතර්ක වමතෙන් නම් කටනා කතා කරන්නේ ඒකනේ නේද? බොහොම හොඳයි මට කියන්නේ ශක්තිය තාමත් නියලයි. ඊට පස්සේ අත්මංගල සහිත කේස නිරූපණය සමද උෂ්ණීෂය දක්වා ඇත. මෙම බුද්ධ ප්‍රතිමාවෙන් මොන කලා ලක්ෂණ? ගුප්ත කලා ලක්ෂණ. ගුප්ත කලා ලක්ෂණ නිරූපණය වේ කියන එක අපට මතක තියාගන්න අපි බලමු. 24 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. අනුරාධපුර යුගයේ නේද පුතේ? අනුරාධපුර යුගයේ දයා මෙම විහාරය ඉසුරුමුණේ යන්නමින් හැදින්නේ මේ කෞතුකාගාරයේ පැටලන් දෙකක් ඇති අතර අන්න මතක තියාගන්න. මොකද්ද ප්‍රධානම? මේ විහාරයේ තියෙනවා. මොකද්ද අපිට දක්වන විශේෂය? පිහිටි ගලේ. පිහිටි ගලේ තමත් ප්‍රධාන කැටයම් දෙකක් ඇත. මොකද්ද දෙක? මේ මිනිසාස ආශ්‍රයිත දෙකේන ආයත. අන්න මතක තියාගන්න. එතකොට ඉසුරුමුණි පෙම්යුවල සහ රජපෞල කැටයම කෞතුකාගාරයේ දක්නට පිහිටි ගලේ නැහැ පිහිටි ගලේ. මොකද්ද මේක? අපිට තව ප්‍රශ්නයක් තියෙනවා නේද? රජපෞල. රූප සංරක්ෂණය සඳහා Hindu ආගමික සංකල්ප මෙන්ම ගුප්ත හා පල්ලව ආభాෂය ලැබී ඇත. ගුප්ත හා පල්ලව ආభాෂය ලැබී ඇත මොකද සිතුවා? 25 වෙනි ප්‍රශ්නයට අපි යමු. අද අපිට මේ වරකට ආපු ප්‍රශ්නේ නේද පුතේ? මේ අනුරාධපුර යුගයේ දායකය. මෙම කැටයම අල්පෝන්නත ක්‍රමයෙන් නෙලා ඇත. ගල් පුරවක නිර්මිත මෙම කැටයම රජපෞලයෙන් නැගින්නේ. මෙම කැටයම සඳහා ඉන්දියා ගුප්ත කලාක්ෂණ නිර්මාණ ලාභාච ලැබී ඇත සැලකී සෙනත් පරණකාලේ මතයන් මෙම කැටයම තුලේ මොකද? බුදුගම්මුව රජපෞල නිරූපණය වන බව අර පෙන්වා දී ඇත. බලමු එහෙනම්. මේකත් අපිට ඉස්මුණි අපිට හම්බ වෙන්නේ. ශ්‍රී ලංකාවේ අගනා කලාකාර උන්ගක් කියන ප්‍රශස්ත නිර්මාණය කොහෙද? පෙම්මියවල නමින් නැගින්නේ. පෙම්මියවල නමින් නැගින්නේ මෙම කැටයම අනුරාධපුරයේ ඉසුරුමුණි විහාරයේ නව කෞතුකාගාරයකින් දක්නට ලැබේ. ආලේ ලීලා පිළිපුවන මේ ආගමන දක්න ලැබෙන්නේ ශාලිය අශෝකමාලා නිරූපණය වන්නේයි මාචාර්ය පරණකාල මහතා පවසා ඇත. පූර්ව කැටයමක් වන මෙය මොනතරම් අර්ධ උන්නත ආකාරයෙන් චිත්‍ර ක්‍රමය අනුව වෙලා ඇත. මෙම කලා නිර්මාණය ඉන්දිය මොනවද? ගුප්ත ආభాෂය ලැබේ ඇත කියන එක පොඩ්ඩක් කියන්න පොඩි වේගයක් දෙන්නක අර්ධුන්නතයි කියන දෙකේ වෙනස මොකක්ද? 27 වෙනි ප්‍රශ්නේ අපේ මාර්ගය කුමක්ද? මේකත් අපිට දක්වලා ලැබෙන්නේ පීටි ගලේ තමයි දක්වන්නේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ අපි කියන ඉසුරුමුණි විහාරයේ ඔක්නා සම්බන්ධ පීටි පර්වත විද්‍යාවේ මෙම කැටයම නිර්මාණය කර ඇත. මේ මිනිසා ඉන්දසිරි ඉරියව්ව මහරජ ලීලාසර ක්‍රමයේ සමදුන්නු ලැබේ. සිව්මා මටසිරි විමානකින් යුතුව මොන ආකාරයකටද නිර්මාණය කරලා තියෙන්නේ? අර්ධ උන්නතව නිර්මාණය කර ඇත. අල්ප කියන මදක් අර්ධ කියන භාගයක් කියන එක දරුවනේ
සියුම්මා මටසිරු විමාර්ග අර්ධවුණ තොටලාට රූපේ දකින ප්‍රතාපවත් බව ඡාම් ස්වභාවය අගපසවල දිගට ස්වභාවය අනුව මොන ලක්ෂණද පල්ලව කලා ලක්ෂණමින් නිරූපණය පරණවිතාන මහතාට අනුව මේ මිනිස්සුන් පරජන්‍ය අශ්වයිත විදුලිය නොත් ආත්මික සංකේතවත් වෙනවා. itu guna kusulan ada මේ අපිට දක්වන්න ලැබෙන්නේ පොළොන්නරුව තිවංක පිළිමගේ දක්වන්න ලැබෙන දේවාරාධනාව නම් ස්ථිතෝම කියන එක අපිට අඳුම යා ගන්න ඕනේ. ඔය වල්ස. මෙම පවුලම ගන්න. මෙම සිතුවේ පොළොන්නරු යුගයට අයත් තිවංක පිළිමගේ දාපරුවේ ඇති චිත්‍රයකින් හිතා ගන්නා ලද කොටසක් ඒ වගේම මරණ තියා 12 වන සතවර්ෂයේදී කවුද රජතුමා පළවන පරාක්‍රම බාවතුමා විසින් තමයි නිර්මාණය කරලා තියන්නේ. එතකොට මෙම සිතුම හඳුන්වා දෙන්නේ මොකද්ද? නම් මෙම සිතුම තුලින් තවදිසා දිගිරව දේව සම්මා විසින් බෝසතුන්ට මනුලවට උපදින ලෙස කළ අරවිද මොකද දේව ආරාධනාව. මෙම සිතුමට අමතර වෙන ප්‍රතිමා කොහෙද? අනෙක් සුවිසල් සිතුම මොකද්ද? නෑ. සංකස්සපුරයට වැඩම කිරීම. සංකස්සපුර වහන්සේ සංකස්සපුරයට වැඩම කිරීම සිතුම තමයි අපිට තියෙන්නේ. මෙව සිතුරා මහනුවර ගම්පල චිත්‍ර සම්ප්‍රදාය නාකම් කියන ජාතක කතා දීපේක සිතුවම් පිරාගයාලගේ අපිට දක්වලා වෙනවා මණ්ඩපය තමයි දක්නට ලැබෙන්නේ. නුවර සම්ප්‍රදාය ආකාරයට තීරු ක්‍රමයක ඒ සිතුවම් නිර්මාණය කරලා තියෙනවා කියන එක අපිට අඳුමට තියා ගන්න ඕනේ. අපි ඊළඟට සියම් පුතේ අපිට දක්වලා වෙන්නේ පොළොන්නරුවේ ගල් විහාරයේ හෙවත් සබට පිටු පෙන්නන අපිට උත්තරාරාමයේ දක්නට ලැබෙන බුද්ධ ප්‍රතිමාවක් අපි සමාධි බුද්ධ ප්‍රතිමාවෙන් දක්නට ලැබෙන අපි සාකච්ඡා කරමු බලන්න. ගල් විහාරේ නේද? ඉහත රූපේ දැක්වෙන්නේ වඩවරුනේ උත්තරාරාමයේ තමයි කියනවා ගල් විහාරයේ සමදුන්නනෝ ලබන ප්‍රතිමාවේ දැක්වෙන නිරූපණ මුද්‍රාව ධ්‍යාන මුද්‍රාව නිරූපණය වෙනවා. පිළිමය දෙපස අපට දක්වන්න ලැබෙනවා විමාන හතරක්. මොකද මහායාන සංකල්පයේ පදනම් වූ ඉන්දිය මහායාන සංකල්පය අනුව නිර්මාණය කරන ලද පිළිමයක් ලෙස අපට පෙන්වා දෙන්න පුළුවන්. ඒ ආభాෂයේ කලා ආభాෂය ලැබිලා තියෙනවා. ගල් විහාරයේ සමස්ත නිර්මාණ සඳහා කියන එක මතක තියාගන්න ඕනේ. ඊට තියෙනවා ආත්ම. අනි බුදුතුමා ධානිය බ්‍රහ්මක පරිණම හිඳි පිළිමේ සීවරේ රැලි විත්වයක් අපට දක්වන්න ලැබෙනවා. විත්ව ආකාරයක් රැලි දෙකක් ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ කියන එක අපි දරුවන්ට තියාගන්න ඕනේ. අපි යමු ඊළඟ කොටසට. පිළිමේට යොදා ඇති ආසන ක්‍රමය තමයි ලංකාවේ බහුල බුද්ධ ප්‍රතිමාවට දක්වලා ලැබෙන ආසන ක්‍රමය තමයි වීරාසන ආසන ක්‍රමය. ඒකෝර අපි දරුවෝ මතක තියාගන්න ඕනේ ගල් විහාරයේ සමාධි ප්‍රතිමාවෙන් දක්නට ලැබෙන්නේ වීරාසන ආසන ක්‍රමය කියන එක අපි දරුවෝ මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අංක 30 ප්‍රශ්නේදී අපිට තියෙන්නේ ගල් විහාරයේ දක්වන විශිෂ්ට බුද්ධ ප්‍රතිමාවක් විශේෂයෙන් ගල ඇතුළට හාරලක් යන අභ්‍යන්තරයේ නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමාවක් නිසා අපි හඳුන්වලා ලබනවා. විද්‍යාන්තර ගුහාව නිසා අපි මේ ගුහාව හඳුන්වනවා. අපි බලමු දරුවනේ ප්‍රශ්න ටික මොකක්ද කියලා. ක්‍රිස්තුවර්ෂ 1286 පොළොන්නරු යුගයේ කවුද රාජ්‍යරුවක් පළවන පරාක්‍රම බාහු රජුටයි තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔපරකුම්බා කමන්නේ. right අපි ගමු. ශ්‍රී ලාංකීය ගුහාතර අභ්‍යන්තරයේ නහර සකස් කළ පළමු විශාල ගුහාව ලෙස ඉහත රූපයේ දැක්වෙන මේ ගුහාව අපි හඳුන්වන මොකක් කියලා පුතේ? විද්‍යාන්තර ගුහාව ලෙස තමයි හඳුන්වන්නේ. විද්‍යාන්තර ගුහාව ලෙස අපි හඳුන්වන ලබනවා. තාමත්ම විශිෂ්ට අපූර්ව නිර්මාණයක් මේ විද්‍යාන්තර ගුහාව කියලා කියන්නේ. අභ්‍යන්තරයේ
චිත්‍රපවා තිබලා තියෙන ශේෂ වූ කොටස් අපට හම්බ වෙලා තියෙනවා. පුරා විද්‍යාඥයන් විසින් ඒවා තාවුරු කරලා තියෙනවා දැන් සංරක්ෂණය කරලා. ඊට පස්සේ අපි ගමු ගුහාව මැදේ වර්ධ සංකේතය සිංහ සංකේතයේ සහිත අපට දක්න ලැබෙනවා වජ්‍රාසනය. මේ ප්‍රතිවා නිදුනවා. වාව සංඛ්‍යා සිංහ කේතකයේ සහිත වජ්‍රාසනය. බුද්ධ ප්‍රතිමාව වැඩ ඉන්නේ. අන්න මතක තියාගන්න වජ්‍රාසනයක් මත. ඒ වගේම බීරාසන ක්‍රමයෙන් ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින මේ ප්‍රතිමාව පූර්ණ උන්නතව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. බුද්ධ ප්‍රතිමාව බොහෝ පූර්ණ උන්නත අපට දක්වලා ලැබෙනවා. අධි උන්නත කියන නැත්නම් අපි ඒකට අධි උන්නතයි කියලා කියනවා. ඒ වගේම මතක තියාගන්න මේ ප්‍රතිමාවේ නිරූපණ නිර්මාණ අංග වශයෙන් අන්න විශේෂයෙන්ම මම ඉස්සලා සඳහන් කරා කුමන සංකල්පද නිරූපණය වන්නේ මහායාන සංකල්ප නිරූපණය වන බව. පොළොන්නරු යුගයේ මහායාන සංකල්ප බලපෑම් නැති වූ විහාරස්ථානයක් ලෙස අපට ගල් විහාරය දෙනවා දෙකට හැකියාව තියෙනවා. ඊට අපි ගමු මේ තමයි ගල් විහාරයේ දක්න ලැබෙන විශිෂ්ට බුද්ධ ප්‍රතිමාවක්. විචාර මතයන්ට පාත්‍ර වූ බුද්ධ ප්‍රතිමාවක් ලෙස අපි හඳුන්වනවා. ඔව්. ඒ වගේම මතක තියාගන්න මෙම ප්‍රතිමාව ගල් විහාරයේ ඒවා ආද උත්තරාරාම දැකිය යුගය පොළොන්නරු යුගය මෙම පිළිමේ චීවරයේ රැලි සමාන්තර රේඛා දෙක වගේ තියෙන නිසා අපි කියනවා තරුවනේ ද්විත්ව රැලි දක්නට ලැබීම ද්විත්ව රැලි මෙම පිළිමය තුළින් මුද්‍රාවක් නිරූපණය කරන ඉස්සලා මුද්‍රා පරදුක්ක දුක්ඛිත කියන මුද්‍රාව තමයි නිරූපණය වන්නේ. ඒ වගේම අපි බලමු මේ ප්‍රතිමා ස්ථානික සියලුම බුදු පිළිම සඳහා ඉන්දියාවේ ඉස්සර සඳහන් කරා මහායාන සංකල්පය නිරූපණය වන බව කියන එක අපේ දරුවෝ මතක තියාගන්න ඕනේ. අපි අමු සතියේ ප්‍රශ්නයට රූපය හඳුනා ගන්න පොළොන්නරුවේ අපට දක්න ලැබෙන්නේ ඉතා විශිෂ්ට විචාර මතයන්ට පාත්‍ර වූ උත්කෘෂ්ඨ නිර්මාණයක් ලෙස අපට පෙන්වා දෙන්න පුළුවන්. එතකොට අපේ නාම ඉස්සර ප්‍රශ්න ටික ගමු අපි ඉස්සර. මේ දැක්වෙන්නේ අපට අහලා තියෙනවා යුගය අහලා තියෙනවා අපේ. මේ දැක්වෙන්නේ පොළොන්නරු යුගයේ. පොළොන්නරුවේ මූර්ති ශිල්පී අග්‍රබුද්ධ කලා ලක්ෂණ ප්‍රකට කරන ප්‍රතිමාවකි. ඊට පස්සේ අපේ නාම පරාක්‍රම සම්මුඛ්‍යාසර කුමන භූමියකද දක්න ලැබෙන්නේ? පොත්ගුල් විහාර භූමිය තමයි මේ බුද්ධ ප්‍රතිමාව දක්නට ලැබෙන්නේ. ඒ වගේම චා මිරියවකින් යුතු මෙහි ඡේදවන්ත ප්‍රතාපවත් මිනිසුකුගේ අධිවන්නත අන්න මතක තියාගන්න අධිවන්නත ශිල්ප ක්‍රමයට නෙළු බුද්ධ ප්‍රතිමාවක් ලෙස අපි හඳුන්වන අධිවන්නත ලෙස. හොඳයි අපි ගමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. මේ රිද්මයානුකූල භාව ත්‍රිභංග තුන්තනකින් නැමුණු කියලා කියනවා. අපි එකට ත්‍රිභංග ඉරියව්වකින් තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කර තිබෙන්නේ කියන එක අපි දරුවෝ අවධාරණය කරගන්න. ඒ වගේම මේ අතදරන වස්තුව පිළිබඳ විවිධ මත ඇති අතර වියකසය යෙදීම තුළින් අපි අද පේපර් එකේ කතා කරා මේ සම්බන්ධ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. මොකද්ද මේ නිරූපණය වන්නේ? රාජ්‍යත්වය කියන එක අපි දරුවෝ මතක තියාගන්න ඕනේ. මේ නිරූපණය වන්නේ රාජ්‍යත්වය. හොඳයි දරුවෝනි අපට පොළොන්නරු යුගයේ අපට හම්බ වෙන විදේශ ආක්‍රමණ නිසා අපට අම්බේ නිර්මාණය කරන ලද විශිෂ්ට නිර්මාණයක් මේක. ඒ වගේම මතක තියාගන්න ඕනේ චෝල පාණ්ඩ්‍ය ආක්‍රමණ හේතු කොටගෙන අපේ රටට පොළොන්නරු යුගයේ විශාල බලපෑමක් ඇති වෙන හින්දු බලපෑම. ඒ හින්දු බලපෑම නිසා කායවි වෙච්ච කෘතියක් ලෙස අපට නව නිර්මාණය හඳුන්වා දෙන්න පුළුවන්. අවශ්‍ය ප්‍රශ්න දෙකට යමු. මේ 12 වන සියවසේ ආයත නිර්මාණයක් ලෙස සැලකේ 12 වන සියවසේ තමයි ආයත වෙන්නේ. ශිව හේවත් ඊශ්වර දෙවියන්ගේ තාණ්ඩව නර්තන විලාසය. මේ නිරූපණය වන්නේ තාණ්ඩව කියන නර්තන විලාසය. මාධ්‍ය ලෙස භාවිතා කරලා තියෙනවා දරුවනේ ලෝකඩ කියන මාධ්‍යයෙන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේ ප්‍රතිමාවේ දකුණු පාදයෙන්
පාකාකසන් වාමන රූපෙන් සංකේතවත් වෙනවා අවිද්‍යාව. අවිද්‍යාව තමයි සංකේතවත් වන්නේ කියන එක අපි දරුවෝ මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපිට අහනවා කොළඹ ජාතික කෞතුකාගාරී ප්‍රදර්ශන තබා ඇති මෙම නිර්මාණය හමු වී ඇත්තේ පොළොන්නරුව අංක 1 ශිව දේවාලයේ අංක 1 ශිව දේවාලය නෑ. මේක නර්තන විලාසයක් විතරක් දක්වන්න ලැබෙන්නේ. ඒක හොඳයි. අපි අහමු මේ දක්වන්න ලැබෙන්නේ පොළොන්නරුවේ අපට Hindu බලපෑම නිසා ලැබුණු දායාදයක් අපට ලෝකන මාධ්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. අපි බලමු පුතේ. සාපල පොඩක් උදව් කරන්න. මේ මූර්තියෙන් දැක්වෙන්නේ කවුරුන්ද? නාග රූපේද? ශිවකාම සුන්දරීගේ නිර්මාණය තමයි අපට දක්වන්නේ මූර්තිය අපට දක්වන්න ලැබෙන්නේ. ක්‍රිස් වර්ෂ 12 වන සියවසේට දැක්වෙන්නේ ප්‍රතිමාවේ අපට දක්වුණු අතින් දක්න වෙන්නේ කටකහස්ත මුද්‍රාව Hindu ප්‍රතිමා අතර බහුලව කටකහස්ත මුද්‍රාව දක්නට ලැබෙනවා. ඒ වගේම ලෝකඩ මාධ්‍ය භාවිතයෙන් වාස්තු කිරීමේ ශිල්ප ක්‍රමය ප්‍රයෝගී කරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ කියන එක අපි දරුවෝ මතක තියාගන්න ඕනේ. ඒ වගේම පොළොන්නරුව ලංක පහදරන ශිව දේවාලයේ හමු වී ජනක කොහෙද තියෙන්නේ පොළොන්නරුව කෞතුකාගාරයේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා යනවා කියන එක මතක තියාගන්න ඕනේ. මේ සියලු ප්‍රශ්න ගැන අපිට කතා කරනකොට ඉතාමත්ම සරලයි. හැබැයි මතක තියාගන්න අපි පසුගිය කාලේ අධ්‍යයනය කරන ලද ඉගෙන ගන්න ලද මේ පාඩම් ඇසුරු කරගෙන තමයි මේ පිටි ප්‍රශ්න හදලා තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්න වලට පහට අපිට පිළිතුරු ලිවීම තුළින් අපට ඉහළ ලකුණු ප්‍රතිශතයක් ගොඩනගා ගන්න හැකියාවක් තියෙනවා. ඒක නිසා අපේ දරුවන්ට මම ප්‍රධාන වශයෙන් නැවත සඳහන් කරනවා මේ ප්‍රශ්න වලට අතාරින්න එපා. එකක්වත් අතාරින්න එපා. කොටසක් ගන්න. අනිවාර්යයෙන්ම කොටස් පාඩම් පිළිතුරු ලියන්න උත්සාහ ගන්න. ඒ තුලින් ලකුණු ලබා ගැනීමේ ප්‍රවණතාවය ඉහළයි කියන එක දෙයි මතක තියාගන්න ඕන. අපි යමු එහෙනම් හොඳයි අපිට තවත් ප්‍රශ්නයක් අපිට දක්වන්න ලැබෙනවා. Hindu බලපෑම නිසා පොළොන්නරු යුගයේ අපට හම්බ වෙච්ච ලෝකල් ප්‍රතිමාවක් ලෙස අපි හඳුන්වනු ලබනවා. මේ නිරූපණය යන සුන්දර මූර්තිය ස්වාමීන් වහන්සේ මේ මූර්තිය නම් කරලා තියෙනවා. අපි සපොඩක් වෙනවා. එතකොට තාරුණ්‍ය කඩවසම්බන්ව ලාලිත්‍ය ලක්ෂණ වලින් මොනයිද අවුල් දක්වලා ලැබෙන්නේ? ත්‍රිභංග කියන ඉරියව්ව තමයි නිරූපණය වන්නේ. ඒ වගේම දැතින් දැක්වෙන්නේ කටකහත මුද්‍රාව මාධ්‍ය වශයෙන් ලෝකන මාධ්‍ය භාවිතා කරලා තියෙනවා. මංගල අධිපති සරසුණු යෞවන කුමේ විලාසයෙන් නිරූපිතේ ඝන ලෝහ වාස්තු විද්‍යා ශිල්ප ක්‍රමයේ භාවිතා කරමින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතාමත් අලංකාර විශිෂ්ට කෘතියක් ලෙස අපට පෙන්වා දෙන්න පුළුවන් පොළොන්නරු යුගයේ හමුවන තොල බලපෑමක්. හොඳයි අපි ගමු 36 වෙනි ප්‍රශ්නය අපි දරුවනේ මේ අපට දක්වන්න ලැබෙන්නේ පොළොන්නරු යුගයේ හමු වෙච්ච ඉතා විශිෂ්ට නිර්මාණයක් මේක අපට අපි බලමු මේ අසාහිත්‍ය ප්‍රශ්න මොනවද කියන එක. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොළොන්නරු යුගයට තමයි අයත් වන්නේ. පොළොන්නරු යුගයට අයත් නිශ්ශංකලතා මණ්ඩපය තමයි මේ දක්වන්න ලැබෙන්නේ. ඒ ගල් කණු කුමන ආකාරයෙන් නිර්මාණය කළා තියෙන්නේ? ගල් කණු කීයක් දක්වන්න ලැබෙනවද? ගල් කණු 8යි. ගල් කණු 8ක් දැක්විය හැකි අතර ඒවා විඥානකූල නෙළුම් දණ්ඩක හැඩය ගැනීම විශේෂත්වයක මණ්ඩපය මැද කුඩා ප්‍රමාණික අපට ස්තූපයක් අපට දාගබක් නැත්නම් ස්තූපයක් අපට දක්නට ලැබෙනවා. මේ නිශ්ශංක මල් රජු විසින් බණ ඇසීම සඳහා තමයි භාවිතා කරලා කියන්නේ කියන එක අපිට අහුව මතක තියාගන්න ඕනේ. හොඳයි යාළුවනේ අපි යමු ඊළඟ කොටසට. අපට හම්බ වෙනවා මේ දක්නට ලැබෙන්නේ පොළොන්නරු යුගයේ තවත් විශිෂ්ට
ගෘහ නිර්මාණක වාස්තු විද්‍යාත්මක අංගයක් තමයි මේ අපට දක්නට ලැබෙන්නේ. අපි බලමු අපේ ප්‍රශ්නය පෙන්නන්න. බලමු අලංකාර භාවයේ අනුගුණ මෙම නිර්මාණය අපි හඳුන්වන ලබන මොකක් කියලාද? මොකක්ද මේ නිර්මාණය අපි හඳුන්වන්නේ මොකක් කියලාද? පොළොන්නරු වටදා කියලා තමයි හඳුන්වන ලබන්නේ. පොළොන්නරු වටදාගේ නමින් නිශ්ශංක මල්ල රජුගේ නිර්මාණයක් සලකන අතර මෙය අනුවතද පරාක්‍රම භාවයේ රජුගේ නිර්මාණයක් සලකනු ලබයි. එතකොට රජවරුන් දෙදෙනෙකුගේ නම් පොළොන්නරු වටදාගේ සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. අනුමානක තියා ගන්න ඕන. ඒක විශේෂයෙන් වැදගත් වෙනවා. අපි බලමු අපි පොළොන්නරු යුගයට කලාත්මක සඳකට පලනවා මුරගල මෙහි උමන දොරටුවකද උතුරු දොරටුවේ තමයි දක්නට ලැබෙන්නේ. ඊට පස්සේ අපට හම් වෙනවා මේ දොරටුවේ දක්නට ලැබෙන්නේ අතුළු මඩුවට ඇති ගල් ගැම්ම බිනර මනෝස්තර. මොකද්ද? බිනර අලංකාර බිනර මනෝස්තරයක් තමයි දක්නට ලැබෙන්නේ කියන එක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මෝස්තරයකින් සරසායට චෛත්‍ය සතර පැත්තේ සතර දිශාවට මුහුණලා වැඩ හිතන බුදු පිළිම සතර විශේෂ වන අතර මේ වාගේ චීවරේ රැලි රාහිතය රැලි සයිස් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. රැලි දක්වන්න ලැබෙන්නේ නෑ. හොඳයි. බලමු මේ අපිට දක්වන්න වෙන්නේ සපලක් ප්‍රාම වෙන අපිට අපිට පොළොන්නරු යුගයේ හින්දු බලපෑම නිසා අපට හම්බ වෙන ගෘහ නිර්මාණ අංගයක් ලෙස අපට හම්බ වෙනවා. මොකක්ද මේ අපි අවසන් කරගෙන මොකක්ද අපි අහලා තියෙනවා පැරණි හින්දු ස්මාරක වශයෙන් හඳුන්වන මෙම දේවාලය මොන යුගයකටද අයත් වෙන්නේ? පොළොන්නරු යුගයට අයත් වෙන්නේ. ඒ වගේම තවමත් හොඳින් ආරක්ෂිත ඇති මෙම දේවාලය චෝලපාලන සමයේ ඉදිකරන ලද්දක් ලෙස අපි හඳුන්වනවා. අංක 2 ශිව දේවාලය කුමන දෙවියන් උදෙසාද දේවිය වෙනුවෙන්ද? ඒක විශේෂයෙන්ම අපි දරුව සඳහන් කරගන්න මේ නම මාදේවී ඊශ්වරම්. මාදේවී ඊශ්වරම් කියන දේවිය උදෙසා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු වාස්තු විද්‍යාත්මක ස්මාරක මුළුමනින්ම විශේෂයෙන්ම කළුගල් කියන මාධ්‍ය උපයෝගී කරගෙන නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මතක තියාගන්න 19 වෙනි සතවර්ෂයේ මුල් භාගය තුල ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ද්‍රවිඩ නැත්නම් අපි කියනවා චෝල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ රසක් මේ තුල දක්නට ලැබෙනවා. චෝල නැත්නම් අපි කියනවා ද්‍රවිඩ කියලා අපි හඳුන්වනවා. හරි සම්බන්ධ වෙන අපි දරුවනේ හොඳයි අපි අමු ආය නැවත අපි සම්බන්ධ වෙන අපේ දරුවනේ 39 වන ප්‍රශ්නය කෙරෙහි අපි අහනවා ශ්‍රී ලංකාවේ පහත රට බිතුසිතුවම් කලාවේ විශිෂ්ට නිර්මාණයක් මහනුවර සම්ප්‍රදායට අයත් වන්නේ. හැබැයි මහනුවර සම්ප්‍රදායවත් පහත රට ප්‍රදේශවලදී අපට මේ චිත්‍ර කලාවේ බොහෝ කලා ලක්ෂණවල වෙනස්කම් දක්නට ලැබෙනවා. අපි බලමු මොකක්ද මේ පිළිතුරේ සම්බන්ධව දක්න ලැබෙන ප්‍රශ්න මොනවද කියන්නේ. අපි බලමු මහනුවර යුගයේ පහතර සිතුවම් දැකියාගේ විහාරයක් වන මොකක්ද මේ කරගම්පිටිය රජමහා විහාරය. කරගම්පිටිය රජමහා විහාරය තමයි මේ සිතුවම් අපට දක්න ලැබෙන්නේ. වෙනසකට මට කිව්තු බන්න. විශේෂයෙන්ම කතලුව. කරගම්පිටිය තමයි අපට දක්න ලැබෙන්නේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ මේ දක්න ලැබෙන්නේ මාර දුවරු 3 දෙනා තමයි දක්න ලැබෙන්නේ. මාර දුවරු 3 දෙනා තණ්හා අතිරංගා කියන දුවර 3 දෙනා අපට මේ දක්න ලැබෙන්නේ. ඒ වගේම මතක තියාගන්න පහතරට විහාර තිස්සයියේ ලක්ෂණ සහිත මෙම සිතුවම
අගභාගයට මොනවා දානමෝන සියවසේ අගභාගයට සම්බන්ධ වෙනවා දානමෝන සියවසේ අගභාගයට සම්බන්ධ වන්නේ ඒ වගේම මතක තියාගන්න ඕනේ මෙම සිත්වම් වල බලාපොරොත්තු ජලය සඳහා ඉදාගෙන තියෙන ඉන්ඩිගෝ කියන වර්ණය භාවිත කරලා තිනවා ඉන්ඩිගෝ කියන නිල් වර්ණය තමයි දරුවනේ භාවිත කරලා තියෙන්නේ සිතුවමෙන් පසුබිම් වර්ණ කිරීම සඳහා භාවිත කරලා තිනවා නිල් කියන වර්ණය භාවිත කරලා තිනවා විශේෂයෙන් මහනුවර යුගයේ චිත්‍රකලාවල පසුතලයේ සඳහා ගුරු වර්ණය තමයි භාවිත කරලා තින්නේ හැබැයි පහතරට වෙනකොට මේ වර්ණවල පවා වෙනස්කම් දක්වලා ලැබෙනවා රූපවල ඒ වගේම විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මානව රූප ඇදීමේදී සරසිලි යෙදීමේදී ගෘහ නිර්මාණ අලංකරණයේදී බොහෝ වෙනස්කම් අපට දක්නට ලැබෙනවා. මොකද මේ කාලේ වෙනකොට මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසි ලන්දේසි කියන යුරෝපීයන්ට නතු වෙලා තිබුණේ. ඒ කියන තත්කාලීන සමාජ පසුබිම අපට මේ සිතුවම් වලින් දක්න ලැබෙනවා. විශේෂයෙන්ම අපට පෙන්වා දෙන්න පුළුවන් මේ ගුහේ අභ්‍යන්තරයේ අපට මේ දක්න ලැබෙන ලාම්පුව. යුරෝපීය ලාම්පුවක් අපට දක්නට ලැබෙන්නේ කියන එක මතක තියාගන්න ඕන. හරි අපි යමු ඊළඟ 40 වෙනි ප්‍රශ්නයට අනුපෙන්නන ප්‍රශ්නෙට. මහනුවර යුගයේ අපට ලක්ෂණ විදා දක්වන මොන ලක්ෂණද අපි කියන පහතරට මහනුවර යුගයේ පහතරට ලක්ෂණ විදා දක්වන මෙම සිතුව අපට දක්වලා ලැබෙන්නේ අන්න මතක තියාගන්න ඕනේ. කොයිද මේ කතලුව කියන එක විශේෂයෙන් මතක තියාගන්න මිනිරූපණය වන්නේ රජමැදුරේ කාන්තාව කියන සිතුව තමයි නිරූපණය වන්නේ කියන එක අපි දරුවෝ මතක තියාගන්න. චිත්‍රයේ කොටසක් මේ දක්වන අතර රූප ගැන කතා කරනකොට පැත්තට හැරෙන රූප කියලා අපි ඉස්සෙල්ලා කතා කරා පාර්වදර්ශී රූප. පාර්වදර්ශී රූප තමයි දක්නට ලැබෙන්නේ කියන එක අපි දරුවෝ මතක තියාගන්න. අභ්‍යන්තරයේ ආගම යුරෝපීය ක්‍රමයට සරසා ඇති අභ්‍යන්තර විශේෂයෙන් අන්න බීදිලා අපිට කියන ලාම්පුවක් නිර්මාණය කරලා තියෙනවා යුරෝපීය ලාම්පු භාවිත කරලා තිනවා අලංකාරයේ සදා ගෘහ අලංකාරයේ කිරීම සදා කියන එක මතක තියාගන්න ඕනේ. අපි යමු 41 වෙනි ප්‍රශ්නයට. අපට දක්න ලැබුණේ සාංචි ස්තූපයේ දක්නට ලැබෙන විශිෂ්ට නිර්මාණයක්. මේ නිරූපණය තමයි අපි මතක තියාගන්න දරුවනේ ඉන්දියාවේ සාංචි කැටයම් අතර හමු වන නිර්මාණයක මෙම කැටයමෙන් දැක්වෙන්නේ අන්න සංකස්සපුරයට වැඩම කිරීම දක්නට ලැබෙන්නේ. මේ දක්වන මිනිස් රූප ශෛලිගත ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ශෛලිගත ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. අපි ඉස්සර අපිට දෝ කරන්න. මේ කැටයමේ බුදුන් වහන්සේ රූපකාය වෙනුවට නිර්මාණය කරලා තියෙන්නේ විශේෂයෙන් බෝ ගස කියන එක මතක තියාගන්න. සාංචි ස්තූපේ බහුලව අපට මේ කාල වකවානු වෙනකොට බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා නැහැ. ඒකයි විශේෂත්වය වෙන අපේ දරුවනේ. ඒ සඳහා ඒ බුද්ධ රූපකාය වෙනුවට චත්‍රය, බෝධිය, සිරිපතුල, බෝගස් වගේ දේවල් තමයි නිර්මාණය කරන්නේ. මොකද බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරන්නේ කනිෂ්ක කියන පාර සමයේදී මේ කාලය වෙනකොට එවැනි දෙයක් නිර්මාණය කිරීමට ශිල්පීන් හිටියා. හැබැයි තුමාර ගෞරවය, භක්තිය කියන මහා පුරුෂ ලක්ෂණ මෙන්න මේ කියන ලක්ෂණ හැබි රූපයක් නිර්මාණය කිරීමේ බියක් දක්වා අර ග්‍රීක කියන සම්භාවය මත තමයි කනිෂ්ක යුගයේදී බුද්ධ ප්‍රතිමාව අපට හමුවන්නේ. ශාන්තිය අපට බොහෝ හැම සෑම ස්ථානයක අපට දක්නට ලැබෙන්නේ බුදුන් වහන්සේ වෙනුවට සංකේත භාවිතා කරතිබීම කියන එක මතක තියාගන්න. හොඳයි අපට දක්න ලැබෙනවා මේ තාමත්ම අග්‍රගණ්‍ය බුද්ධ ප්‍රතිමාවක් ඉන්දියාවේ දක්නට ලැබෙන විශිෂ්ට බුද්ධ ප්‍රතිමාවක් ලෙස අපි හඳුන්වලා ලබන ප්‍රභා මණ්ඩලයෙන් යුක්තයි. ඒ වගේම නිමාව භාවාත්මක නිමාව භාව ප්‍රකාශය අතින් ඉහළයි. එතකොට අපිට විශේෂයෙන්ම අපිට හඳුන්වනවා මේ බුද්ධ ප්‍රතිමාව ගැන කතා කරන විශේෂයෙන් මම ප්‍රශ්නයක් මේ පාර යොමු කරලා දෙන්න අපේ දරුවන්ට. අර ආසනයේ ගත්තම ආසනයේ රූප කීයක් දක්නට ලැබෙනවද කියලා ඒ බාර ධර්ම චක්‍රයේ තියෙනවා මොකෝ දෙන්නයි 1යි 2යි 3යි 5යි. ද පස්වක මහාවනම් 5යි නේද පොතේ. හැබැයි විචාර මතයක් තියෙනවා මෙතන
එක ස්ථානයක කාන්තාව රූපයක් සහ තවත් තැනක කුඩා ළමෙක් ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙවැනි මතයක් තියෙනවා. එතකොට සමස්තයක් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මේ ආකාර විචාර මත අපට දක්නට ලැබෙනවා. ඒ සම්බන්ධ මොකද මේ නිරූපණය වන්නේ බුදුරජාණන් වහන්සේ බරණැස විගදායේ පස්වග ධර්මදේශනාව තමයි දක්නට ලැබෙන්නේ මේ පිළිඹු වන්නේ. අපි ප්‍රශ්න වලට සර් යනවා අපි. මේ බුදු පිළිම ඉන්දියාවේ සාරනාත් කියන ප්‍රදේශයෙන් හම්බ වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි එක සාරනාත් බුදු ප්‍රතිමාව ලෙස හඳුන්වනු ලබන්නේ. පද්මාසන ක්‍රමයෙන් වැඩ සිටින මේ ප්‍රතිමාවේ ඩෑග් දක්වා ඇත්තේ ධම්මචක්ක මුද්‍රාව. ධම්මයේ අර ධර්ම චක්‍රයක් දක්වන ආකාරය තමයි මේ මුද්‍රාව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම බොහොම හොඳයි මේ බුද්ධ ප්‍රතිමාව චූනාර කියන ගල් විශේෂයෙන් නිර්මාණය කරලා තියෙනවා. මේකට අපි කතා කරන ආభాෂයේ ඉන්දිය ප්‍රතිමා කලාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් කරන මෙය අපි කියනවා බුද්ධ කලා සම්ප්‍රදායට නැත්නම් විචාර මත අනුව මෙවනක් වෙන්නේ ප්‍රථම ධර්මදේශනාව තමයි කන්නට ලැබෙන්නේ කියන එක අපි දරුවෝ මතක තියාගන්න. තවත් ප්‍රශ්න දෙකක් පමණයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ප්‍රශ්න දෙකක් පමණ අපි සාකච්ඡා කරලා ඊට පස්සේ යම් කිසි ගැටලු පාක් සමාවෙන්න තියෙනවා ප්‍රකාශ කරලා අපි අදට අපි අපේ සම්මන්ත්‍රණය අවසන් කරනවා. අපි ගමු දරුවනේ. අපිට දක්ලා ලැබෙන තාමත්ම කලාත්මක භාව ප්‍රකාශනයේ නියුත් චිත්‍ර ටිකක් තමයි දක්ලා ලැබෙන්නේ. චිත්‍ර දැකපු ගමන් අපට ලංකාව මතක් වෙනවා. සීග්‍රී චිත්‍ර මතක් වෙනවා. මේ නිරූපණය වන්නේ ඉන්දියාවේ අජන්තා ලෙන්දී දක්වන ලැබෙන. ඒතර මතක තියාගන්න. මෙම සිතුවමින් දක්වන්නේ අජන්තා ලෙන් චිත්‍රයේදී මෙම සිතුවම අපි හඳුන්වනවා මොකක් කියලාද? අප්සරාවන් කියලා තමයි හඳුන්වනවා. අප්සරාවන් හඳුන්වනවා. විශේෂයෙන්ම අංක 17 වන භාවයෙන් තමයි මේ සිතුවම අපට හම්බ වෙලා තියෙන්නේ. මෙම චිත්‍ර වියලිබදා ප්‍රෙස්කොසිකෝ චිත්‍ර ක්‍රමය තමයි නිර්මාණය කරලා තියෙන්නේ කියන එක මතක තියාගන්න ඕනේ. එතකොට මෙම චිත්‍රයේ ශිල්ප ක්‍රමය අපිට ප්‍රෙස්කොසිකෝ මෙම සිතුවම ලංකාව නෑකම් කියනවා. අපි දැන් අජන්තා නෑ මේ චිත්‍ර අපිට ලංකාවේ නම් සීගිරි චිත්‍ර වලට නෑකම් කියනවා කියන එක අපි දරුවෝ මතක තියාගන්න ඕනේ. අපි බලමු එහෙනම් ඊළඟ විශේෂ අවධානය යොමු කරමු. අපට දක්න ලැබෙන්නේ අජන්තාවේ අපට හම්බ වෙන තාපුත්‍ර නිර්මාණයක් ලෙස අපි හඳුන්වනවා. අපි බලමු මේ පිටුරෙන් දැක්වෙන ඉන්දියාවේ වගෝරා කතා ආසිතෝපේචේ අජන්තා ගල්වාලකි අගනා සිතුවමක් මේක අපි හඳුන්වනවා පద్මපාණි බෝසත් කොට සිතුවමක් කියලා කියන්නේ. මෙම රූපේ සදාත්ම නිරූපණය වන බව විද්වතුන්ගේ මතයයි. අපි ඊළඟට යමු බලන්න. ඒ වගේ